හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා ICT with YouTube channel එකට. ඉතින් අද එහෙනම් මම ඔයාලට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ විෂය නිර්දේශයේ. උසස් පෙළ විෂය නිර්දේශයේ දෙවනි ඒකකය. හරිද? දෙවනි ඒකකය. එතකොට මේ දෙවනි ඒකකයේ අපිට පාඩමේ අනුමාත්මක කීපයක් සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් එහෙනම් දැන් මේ දවස්වල ඉතාමත් ඉක්මනින් A-level විභාගයට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙමින් සිටින නේද? A-level විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වෙමින් සිටින දරුවන් වෙනුවෙන් තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මම මේ විදිහට මගේ channel එකේ සියලු පාඩම් 13ටම නේද? අදාළ පාඩම් 13ක් ඔයාලට තියෙනවා. A-level විෂය නිර්දේශයේ පාඩම් 13ටම අදාළ සියලුම විෂය කොටස් මේ විදිහට වීඩියෝ පාඩම් මාලාවක් ආශ්‍රයෙන් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් හරිද? අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගේ මෙන්න මේ දැන් ඔයාලට දකින්න හම්බෙන WhatsApp number එක සහ normal මගේ calling number එකක් ඕකම තමයි, mobile phone number එකක් ඕකම තමයි. මේ number එකට කෙටි පණිවිඩයක් යොදන්න. එහෙම නැත්නම් WhatsApp මම ඔය number එකකින්ම තමයි ඉන්නේ. WhatsApp number එකට අවශ්‍ය නම් කෙටි පණිවිඩයක් යොදන්න. එතකොට මට පුළුවන් ඔයාලට මේ පාඩම් වලට අදාළ මෙන්න මේ විදිහට සකස් කරපු සෑම පාඩමකටම සකස් කරපු ටියුට්ස් ගණනාවක් තියෙනවා. මේ පළවෙනි පාඩම් හතරට මම මෙතන පෙන්නන්නේ. හැම මේ විදිහට පාඩම් හැම එකටම සකස් කරන ලද ටියුට්ස් තියෙනවා ඔයාලට. ඉතින් මෙන්න මේ ටියුට්ස් ඔයාලට පුළුවන් මගෙන් ලබා ගන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ කෙටි පණිවිඩයට මැසේජ් එකක් දාන්න. මම එතකොට ඒ ටියුට් ලබා ගන්න ක්‍රමවේදය කියන්න. එතකොට මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ විෂය නිර්දේශයේ දෙවනි පාඩම, දෙවනි ඒකකය. දෙවනි ඒකකය තමයි මොකද්ද? අපි දන්නවා දෙවනි ඒකකය නූතන පරිගණකවල කාර්ය සාධනය හා පරිණාමය නේද? ඉතින් මේ පාඩම තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට දාලා ටියුට් එක මෙන්න තියෙනවා. එතකොට මේකේ සම්පූර්ණ නෝට්ස් සියල්ලක්ම ඔයාලට සටහන් ලෙසින් තියෙනවා. ඒ වගේම මම මේ වීඩියෝ එකෙන් ඔයාලට නෝට් එකක් දෙනවා. එතකොට ඒක ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේ ටියුට් එක මගෙන් ලබා ගන්න. එතකොට මගේ ක්ලාස් එක ළමයි නම් මම හිතන්නේ මේ ටියුට් එක ඔයාලට දැන් හැමෝම ළඟ තියෙනවා. එහෙම ලබා නොගත්ත කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. එතකොට මම මේ ටියුට් එක ඔයාලට ලැබෙන්න ක්‍රමවේදයක් සකස් කරන්නම්. එතකොට මේ ටියුට් වල තියෙන විශේෂත්වය තමයි ඔයාලට නෝට් එක වගේම හරිද? මේ නෝට් එක වගේම මෙන්න මෙතන හැම පිටුවකටම අදාළ විදියට නෝට් එක තියෙනවා. එතකොට මේ නෝට් එක වගේම අවසානයේ හරිද? අවසානයේ මෙන්න මෙතන ඔයාලට දකින්න හම්බෙනවා පෙරහුරු ප්‍රශ්න කියලා නේද? මේ පෙරහුරු ප්‍රශ්න. ඉතාමත් වැදගත් මෙතෙක් විභාගයට ආපු මොඩල් පේපර්ස් තියෙන මොඩල් පේපර්ස් වල හරිද? පෙරහුරු ප්‍රශ්න ටිකක් පෙරහුරු මේ විෂය කොටස ඔයාලට හරියට ඔළුවට ගියාද කියලා දැන ගැනීම සඳහා මෙන්න මේ පෙරහුරු ප්‍රශ්න සාකච්ඡා කිරීමක් කරනවා මේ පාඩමේ අවසානයේට. ඒ විතරක් නෙවෙයි මෙතෙක් අවුරුදු වල සෑම අවුරුද්දකම හරිද 2011 ඉඳන් මම කතා කරනවා 2011 සිට 2020 දක්වාම පසුගිය අවුරුද්ද දක්වාම සියලුම පැවතිච්ච සියලුම උසස් පෙළ විභාගවල මේ පාඩමට අදාළ සියලුම ප්‍රශ්න මම මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. එතකොට මෙන්න මේ කොටස් ටික තමයි මේ ටියුට්ස් වල තියෙන්නේ. ඊට අමතරව තවත් ටියුට් සෙට් එකක් තියෙනවා. ඔයාලට වෙනම ප්‍රැක්ටිකල් සිදු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන ටියුට්ස්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙන්න මෙතන ඔයාලගේ මේ දැන් දිස්සන නම්බර් එකට WhatsApp පණිවිඩයක් හෝ කෝල් කරලා හරි මගෙන් ඒ උපදෙස් ලබා ගන්න. එතකොට මම මේ ටියුට් එක ලැබෙන ක්‍රමවේදයක් ඔයාලට කියන්න. හරි. ඉතින් එහෙමනම් ඔයාලට පුළුවන් මෙන්න මේ ටියුට්ස් එක මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඉතාමත්ම හොඳ වෙන්නේ ඉස්සරලා ඔයා මේ ටියුට් එක අරගෙන මේ වීඩියෝ එකට සම්බන්ධ වෙනවා නම් තමයි ගොඩක් හොඳ වෙන්නේ. ඒකට තමයි ටියුට් එකේ තියෙන කරුණු සහ මම මේ කියන කරුණුත් එක්ක ඒවා ටැලි කරලා ඒ වගේ සම්බන්ධතාවය ගොඩනගා ගනිමින් හොඳටම මේ පාඩම පුළුවන් වෙන්න ඉස්සරහට අපි සාකච්ඡා කරගෙන යමු. හරි. එහෙමනම් හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් එහාට කරගෙන යමු. එතකොට මම අද සාකච්ඡා කරන්න කිව්වා මොකද්ද? ඔයාලගේ විෂය නිර්දේශයේ
දෙවනි ඒකකය නේද? දෙවනි ඒකකය තමයි මම සාකච්ඡා කරන්නේ. එතකොට දෙවනි ඒකකය කියලා කියන්නේ අපි දන්නවා නේද? දෙවනි ඒකකය කියලා කියන්නේ මෙන්න මේ නේද? දෙවනි ඒකකය ඒකේ ටිකක් දිග මාතෘකාවක් තියෙනවා නේද? දිග මාතෘකාවක් තියෙනවා. අපි චුට්ටක් කියමු බලන්න මොකක්ද දිග මාතෘකාව කියලා. නූතන පරිගණකවල කාර්ය සාධනය විස්තර කිරීම සහ සංසන්දනය කිරීමට හැකිවන පරිදි පරිගණක උපාංග පරිණාමය විමසයි. අයිත් කියමු බලන්න මොකක්ද? නූතන පරිගණකවල කාර්ය සාධනය විස්තර කිරීම සහ සංසන්දනය කිරීමට හැකිවන පරිදි පරිගණක උපාංග පරිණාමය විමසයි. හරි. ඔන්න ඕක තමයි අපේ ඉතා දිග මාතෘකාවක්. තේරුන්නේ වගේ නම් හිතන්න එපා මේ පරිගණකවල මොකද්ද මේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය සහ ඒකේ තියෙන කොහොමද මේක පරිණාමය වෙලා ඉස්සර ඈත අතීතේ නම් කොහොමද මේ පරිගණකය අද තියෙන පරිගණක යන්ත්‍ර බවට පත් උනේ කියන එක ගැන තමයි මේ පාඩමේ අද අපි සාකච්ඡා කරන්නේ. හරිද? පැහැදිලිද? හරි. එතකොට මේකේ මම ඔයාලට කතා කරනවා අනුමාත්‍රිකා ප්‍රධාන වශයෙන් 4ක්. හරිද? ප්‍රධාන වශයෙන් 4ක්. අංක 1 සකසනයන්ගේ පරිණාමය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් පරිගණකයේ සිදු වූ සුවිශේෂ වෙනස්කම් පරම්පරා අනුව අනාවරණය කරන්න. මෙන්න මේක තමයි මගේ පළවෙනි මාතෘකාව. එතකොට මේ වීඩියෝ එක කොටස් 4කට බෙදලා. හරිද? එතකොට මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ පළවෙනි කොටස ගැන විතරයි. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් දෙවෙනි කොටස. ඔය විදිහට පාඩමේ තියෙන අනුමාත්‍රිකා 4ට වීඩියෝ 4ක් හැදෙනවා. එතකොට දෙවෙනි ලෙසන් එක වීඩියෝ 4කින් සම්පූර්ණයෙන් ඔයාලට අවසන් කරගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඉතින් එහෙනම් ඔන්න දෙවෙනි මාතෘකාවට තමයි කතා කරනවා දුර්ගාංග සහ ඒවායේ අතුරු මුහුණක් ආශ්‍රිතව පරිගණකීය ක්‍රියාකාරීත්වයේ ගවේෂණය කරන. තුන්වෙනි මාතෘකාවට කතා කරනවා වෙන් නියමන් නිර්මාණය නිර්මිතය ගවේෂණය කරන්න. නේද? වෙන් නියමන් ආකිටෙක්චර් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. ඊට පස්සේ හතරවෙනි මාතෘකාව විවිධ වර්ගයේ මතකයන් සහ ඒවායේ ගති ලක්ෂණ හඳුනා ගැනීමට පුද්ගල පරිගණක මතක පද්ධතිය විමර්ශනය කරයි. හරි. ඔන්න ඔය මාතෘකා ටික තමයි. එතකොට මට මෙන්න මේ කොටසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? පැහැදිලි ඇති මං හිතන්නේ මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ කොටස් ටික තමයි මම අද ඔයාලට සාකච්ඡා කරන්නේ. එතකොට මේකෙනුත් මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ පුතේ මොකක්ද? පළවෙනි මාතෘකාව ගැන විතරයි. මොකක්ද පළවෙනි මාතෘකාව? සකසනයන්ගේ පරිණාමය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් පරිගණකයේ සිදු වූ සුවිශේෂ වෙනස්කම් පරම්පරා අනුව අනාවරණය කරනවා. ඕක තමයි අපේ මාතෘකාව. ආයෙ පාරක් කියව ගන්න බලන්න. පොඩ්ඩක් ඔළුවට වැටෙන්න කියවන්න බලන්න මොකද්ද? සකසනයන්ගේ පරිණාමය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් පරිගණකයේ සිදු වූ සුවිශේෂ වෙනස්කම් පරම්පරා අනුව අනාවරණය කරනවා. පැහැදිලිද? හරි. අපි යමු එහෙනම් මේකේ මොනවාද සිද්ධ වෙන්නේ මොනවාද මේ පාඩමේ කතා කරන්නේ කියන දේවල් ගැන අවධානයක් යොමු කරලා ඉස්සරහට පාඩම කරගෙන යන්න. හරි. ඉතින් එහෙනම් ඔයාලා දන්නවා මේ ඈත අතීතයේ ඉඳන් අපි අපේ මිනිස්සු හරිද ඈත අතීතයේ ඉඳන් අපේ මිනිස්සු මේ ඉන්න තත්ත්වයෙන් ලෝකේ එකපාරට හැදුනද පුතේ? නෑනේ එහෙම නෑ නේද? ඈත අතීතයේ ඉඳන් මිනිස්සු ක්‍රමක්‍රමයෙන් දියුණු වෙමින් නේද? එක යුග පසු කරමින් තමයි අද අපි මේ ජීවත් වෙන කාලවකවානුවට මිනිස්සු ආවේ. නේද? ඔයාලා අහලත් ඇති අපි ආදි කාලයේ ආදි මුතුන් මිත්තෝ ඔන්න රූපසකහනේ පේන විදියට ස්වරූපයකින් තමයි හිටියේ. ඊට පස්සේ ටිකෙන් ටික දියුණු වෙලා තමයි අද දවසේ අපිට දකින්න හම්බෙන මෙන්න මේ පුද්ගලයන් අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් මිනිසා ඈත අතීතයේ ඉඳන් නොයෙකුත් යුග පසු කරා නේද? ඉස්සරම ශිලා යුගය, ගල් යුගය කියලා කියන්නේ නේද? ශිලා යුගය. ඊට පස්සේ අපි ආව එඬේර යුගයක් කරා නේද? ඉතින් මිනිස්සු ඔය මොනවාද මේ වැඩි වශයෙන් සතුන් ඇති කරමින් නේද? සතුන් ඇති කරමින් එම සතුන්ගෙන් ලබා ගන්න නිෂ්පාදන වලින් අදාළ ජීවිතේ කාර්යයන් සිදු කර ගැනීම කරා. ඊට පස්සේ පසුකාලීනව මිනිස්සු කෘෂිකාර්මික යුගයකට පත් වුණා නේද? කෘෂිකාර්මික යුගයේදී මිනිස්සු භවභෝග වගා කරන්න පටන් ගත්තා. ඉතින් මේ භවභෝග වගා කිරීමෙන් පසුව නේද? මේ භවභෝග වගා කිරීමෙන් පසුව මිනිස්සු ඒ භවභෝග මිනිස්සු විශාල ප්‍රමාණයේ වගා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ එයාලට
ඒ ලැබෙන නිෂ්පාදන වලින් මිනිස්සුන්ගේ තම ආහාර අවශ්‍යතාවයන් සපුරා ගත්තා. ඉතින් ක්‍රමක්‍රමයෙන් කෘෂිකාර්මික යුගයෙන් පස්සේ මිනිස්සු මේ කෘෂිකාර්මාන්තයට නොයෙකුත් තාක්ෂණික මෙවලම් නිර්මාණය කරන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ තාක්ෂණික යුගයක් වෙනවා නේද? තාක්ෂණික යුගයක්. ඉතින් මේ තාක්ෂණික උපකරණ බිහි කරන්න නොයෙකුත් මිනිස්සු නොයෙකුත් උත්සාහයන් දැරුවා. ඉතින් ඔය කාලවකවානුවේ තමයි විවිධ උපකරණ අපේ ලෝකයට එන්න පටන් ගන්නේ. ඒ විතරක් නෙමෙයි පුතේ. ඊට පස්සේ විද්‍යුත් යුගයක් කරා අපි යනවා නේද? විද්‍යුත් යුගයේ. ඉතින් විද්‍යුත් යුගයේදී විවිධ විද්‍යුත් උපාංග විද්‍යුත් මෙවලම් භාවිතා කරන විවිධ උපකරණ නිර්මාණය කරන්න පටන් ගත්තා. ඉතින් මිනිසුන්ගේ අර පහසුකම් වැඩි කර ගැනීම සඳහා මිනිස්සු මොකක් හරි වැඩක් කරනකොට ඉතා වේගයෙන් පහසුවෙන් මේ දේවල් කාර්යක්ෂම ඉටු කර ගැනීම සඳහා නොයෙකුත් ක්‍රමවේද මේ මිනිස්සු විසින් අත්හදා දැම්මා. ඉතින් ඒකේ ප්‍රතිඵලයන් විදියට අද අපි දකින මෙන්න මේ තාක්ෂණික ලෝකය අපිට දකින්න හම්බ. ඒ විතරක් නෙවෙයි ටිකෙන් ටික දියුණු වෙලා දැන් අද අපි ජීවත් වෙන මේ තොරතුරු තාක්ෂණ යුගයක් නැත්නම් තොරතුරු තාක්ෂණ යුගයක නිර්ගමනයක් කරා අපිට අත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. අපි ඔක පළවෙනි පාඩමේදී සාකච්ඡා කරා. මතක ඇති. නේද? දැන් අපි අර යුග පසු කරගෙන ඇවිල්ලා දැන් දියුණු මිනිස්සෙක් බවට පත් වෙලා දැන් අපි ගොඩක්ම මේ ලෝකයේ සියලු මිනිසුන්ගේ කටයුතු සිදු කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය කියන එක යොදා ගන්නවා. එතකොට මිනිස්සු මේ යුග පසු කර ගනිමින් මිනිස්සුන්ගේ ශිෂ්ටාචාරය ඒ වගේම යාළගේ කාර්යක්ෂමතාවය හැම දෙයක්ම දියුණු කරගනිමින් මිනිස්සු ගොඩක් දේවල් අද වෙනකොට ලෝකෙට ගෙනල්ලා දීලා තියෙනවා. නේද? ඔයාලට පැහැදිලි ඇති මේ දේවල්. ඉතින් මේ විදිහට ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා ආපු නිසා තමයි ඔයාලට දැන් ඔයාගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක, එහෙම නැත්නම් ටැබ් එක, එහෙම නැත්නම් ටැබ්ලට් එක, එහෙම නැත්නම් ලැප්ටොප් එක, එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් මැෂින් එක ඔයාලට ඔය දකින්න හම්බෙන්නේ ඔය දියුණු වෙන තාක්ෂණයේ සංවර්ධනයන් නිසා. ඉතින් එහෙම දියුණු වෙන්නේ නැතුව අපි එක තැනම හිටියා නම් කවදාවත් ඔයාට ඔයාගේ අතේ භාවිතා කරන ස්මාර්ට්ෆෝන් එක දකින්න හම්බෙන්නේ නැහැ. පැහැදිලි. ඉතින් ඒක නිසා මේ තාක්ෂණයේ දියුණු වීම ඉතාමත් හොඳයි. ඒක සුබදායක පරිණාමයක් සිදු කර ගන්නවා නම් ගොඩක් හොඳ ක්‍රමවේදයක් විදියට අපිට සලකන්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් අපි බලමු මිනිසා ශිලා යුගයේ සිට නේද? කියවන්න චුට්ටක් මිනිසා ශිලා යුගයේ සිට එක් යුග පසු කරන විට සංනිවේදනයේ අවශ්‍යතාවය වැඩි විය. එසේම තීරණ ගැනීමට, සැලසුම් කිරීමට, අනාවැකි ප්‍රකාශ කිරීමට ආදී නොයෙකුත් කටයුතු සඳහා තොරතුරු අවශ්‍ය විය. ශිලා යුගයේ සිටම මිනිසා තමන්ගේ අවශ්‍යතා සඳහා මෙබලම් නිර්මාණය කරන අතර ඒ සඳහා ඊට අදාළ තාක්ෂණ භාවිතා කරන ලදී. තොරතුරු යුගයේ මිනිසා තොරතුරු නිර්මාණය කිරීම, කළමනාකරණය කිරීම, සංනිවේදනය කිරීම සහ භාවිතා කිරීම යනාදී කාර්යයන් ඉටු කර ගැනීම සඳහා තාක්ෂණය අවශ්‍ය විය. මෙම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා භාවිතා කරන තාක්ෂණය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය ලෙස අපි හඳුන්වනවා නේද? ඒක ඔයාලට පැහැදිලි ඇති. ඉතින් මෙන්න මේ විදිහට ක්‍රමක්‍රමයෙන් දියුණු වෙච්ච තොරතුරු තාක්ෂණය, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය ගැන තමයි අපි මෙතනදී වැඩිදුර සාකච්ඡා කරන්නේ. එතකොට මම මේ නෝට්ස් කියවනකොට පුතේ ටිකක් වේගෙන් කියවගෙන යනවා. නැත්නම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩාක් පැය ගාණක් දිග වෙනවා. බොරුවට නිකන් මේ වීඩියෝ එක දිග කරන්න අවශ්‍ය නැති නිසා ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය නම් නෝට් එකක් ලියා ගන්න. හරිද? දැන් අලුතෙන්ම මේ විෂයට සම්බන්ධ වෙන ළමයෙක්ට වුණත් ඒ දරුවට පුළුවන් නෝට් එකක් ලියා ගන්න අවශ්‍ය නම් මේ වීඩියෝ එක ඔතනින් පොඩ්ඩක් නවත්තන්න. පෝස් කරන්න. ඔයාලා දන්නවා ඔය ස්ක්‍රීන් එකේ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔය වීඩියෝ එක නවතිනවා. නවත්තගෙන ඔයාලට පුළුවන් ඔය වීඩියෝ එකේ ඔය නෝට් එක ඔයාගේ පොතක ලියා ගන්න. එතකොට පාඩමේ නම දැම්ම අනුමාත්‍රිකා 4ක් තිබ්බා. මතක ඇති ඔයාලට. ඒකේ පළවෙනි මාතෘකාව තමයි මම මේ සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ ඔයාලා නෝට් එක ලියා ගන්න. එතකොට මම ඉක්මනින් කියවගෙන යනවා. මම එතකොට නෝට් එක ලියන්න මෙතනදී කාලයක් දෙන්නේ නැහැ. ඒක බොරු වැඩක් නිසා තේරෙනවනේ හැමෝටම නේද? මම බොරුවට මේක කියවන්න අවශ්‍ය නැහැ නේ. ඔයාලට පුළුවන් ඒක ලියා ගන්න. එතකොට වීඩියෝ එක නතර කරලා ලියා ගන්න. එතනින් පස්සේ ආයෙත් ඔයාලට වීඩියෝ එක ප්ලේ කරාම එතනින් එහාට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු ඊළඟ කොටස. දැන් මේ විදිහට නෝට් එක ලියා ගන්න පුළුවන් ඔයාලට.
ඉතින් මෙන්න මේ විදිහට තොරතුරු තාක්ෂණ යුගය නේද? තොරතුරු තාක්ෂණ යුගයක් කරා අද වෙනකොට මිනිස්සු පත් වෙලා ඉතින් මෙන්න මෙහෙම දියුණු වෙලා නේද? ඉස්සල්ලා නැමීගෙන තමයි මිනිස්සු ගියේ නේද? ඊට පස්සේ ඔන්න ටික තාක්ෂණයේ දියුණුවත් එක්කම කෙලින් වෙලා ආයෙත් අපි නැමීගෙන යන්නේ නේද? බලන්නකො ආයෙත් දැන් අපි කොන්ද කුස් කරගෙනම තමයි කම්පියුටර්ස් භාවිතා කරන්නේ නේද? බලන්නකො ටිකක් සමාජයේ ටිකක් ජීවත් වෙනකොට ඒ මිනිස්සු දිහා හොඳට බලන්න නේද? බලන්න පුරුදු වෙන්න. ඉතින් ඔන්න කමන්නේ කොහොම හරි මෙන්න මේ තාක්ෂණික මෙවලම් නිසා අපිට ගොඩක්ම ජීවිතේට පහසුකම් ඇති කරලා දීලා තියෙනවා. හරි. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ පරිගණක තාක්ෂණය එහෙම නැත්නම් තොරතුරු හා sannivedana තාක්ෂණය ඉතිහාසයේ ඉඳන් ඈත අතීතයේ ඉඳන් අද දක්වා මේ අපිට දකින්න හම්බෙන තාක්ෂණික ලෝකයේ බවට පත්ුනේ කොහොමද? අද දක්වා අපිට මේ දකින්න හම්බෙන තාක්ෂණික ලෝකයේ තියෙන විවිධ ක්‍රියාවලි ඔස්සේ අපිට මෙන්න මේ තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ තාක්ෂණය කොහොමද මෙච්චර දුරට ආවේ කියන දේවල් ගැන අපි සාකච්ඡා කරමු. මම ඒක සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන යුග ප්‍රධාන කාලවකවානු 4කට මම මේක බෙදා දෙන්නම්. මොනවාද කාලවකවානු 4? එක పూర్ව යාන්ත්‍රික යුගය. කියවන්නේ මොකද්ද? పూర్ව යාන්ත්‍රික යුගය 1450ට පෙර වසර 1450ට ගොඩක් ඈත අතීතයේ. ඊළඟට යාන්ත්‍රික යුගය 1450ත් 1840ත් අතර කාල ප්‍රාසයේ. ඒ වගේම විද්‍යුත් යාන්ත්‍රික යුගය 1840ත් 1940ත් අතර කාල ප්‍රාසයේ. ඊළඟට විද්‍යුත් යුගය 1940 සිට අද දක්වා මෙන්න මේ විදිහට යුග 4කට බෙදලා මම ඔයාලට මේ පාඩම සාකච්ඡා කරනවා. එතකොට මේ නෝට් එක අර ඉස්සරලා ලියපු නෝට් එකට පහලින් ලියා ගන්න පුළුවන්. තොරතුරු sannivedana තාක්ෂණ ඉතිහාසයේ ප්‍රධාන කාලවකවානු 4කට බෙදිය හැකි කියලා ප්‍රධාන කාලවකවානු 4. හරි. එහෙනම් අපි බලමු එකින් එක මේ කාලවකවානු වල මිනිසා හොයාගත්ත දේවල් මොනවද? තාක්ෂණය කොහොමද මෙච්චර මේ දියුණු තත්ත්වයටපත් වුනේ කියන දේවල් ගැන අද අපි සාකච්ඡා කරමු. මම එහෙනම් යනවා ඉස්සෙල්ලාම పూర్ව යාන්ත්‍රික යුගය. මොකද්ද? పూర్ව යාන්ත්‍රික යුගය 1450ට පෙර. ඉතින් අපිට මේ පරිගණකය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ ගණිත සංකල්පය ගණනය කිරීම වලින් තමයි අපි දන්නවා මේ පරිගණකය කියන එක පුතේ නිර්මාණය වුනේ. එතකොට මේ පරිගණකය නිර්මාණය වුනේ ගණනය කිරීම වල නම් මේ ගණිත සංකල්ප ගොඩනැගීම සඳහා මිනිස්සු ඈත අතීතයේ ඉඳන්ම විවිධ ක්‍රමවේද යොදාගත්තා. උදාහරණයක් තමයි ඈත අතීතයේ මිනිසා ගණනය කිරීම සඳහා අතේහි හා පාදේහි ඇඟිලි යොදාගත්තා. නමුත් කල්යාමත් සමගම සංඛ්‍යාවලට සංකේත ආදේශ කිරීමත් සමගම තමන්ට වඩා පුළුල් පරාසයක වැඩ කිරීමේ හැකියාවක් ඇති බව තේරුම් ගන්නා ලදී. එම නිසා සංඛ්‍යා හා ඉලක්කම් ලෝකයට බිහි විය. මේවායි ඉන්ද්‍රිය අරාපු ඉලක්කම් හා රෝම ඉලක්කම් අද වන පිටත භාවිතයේ ඇත. අංක ක්‍රමයක් සමග මිනිසා විශාල ප්‍රමාණයේ ගණිත කර්ම කිරීම ආරම්භ කරන ලදී. ඒවා නම් එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම වේ. මෙම ගණිත කර්ම දියුණුවත්ම මිනිසා මේවා පසු කර ගැනීම සඳහා විවිධ උපකරණ නිර්මාණයට උනන්දු වෙනවා. හරිද? ඉතින් හිතන්න දැන් ඔන්න පටන් ගන්නවා මිනිසාට අවශ්‍ය වෙනවා විවිධ උපකරණ නිර්මාණය කරන්න මෙන්න මේ ගණිතය ගණනය කිරීම සඳහා. අපි බලමු එනම් මොනවාද මේ උපකරණ කියලා. පළවෙනියටම අපිට හම්බෙනවා එතකොට අර නෝට් එක ලියාගෙන යටින් ලියන්න පළවෙනියටම හම්බෙනවා මොකද්ද? ක්‍රිස්තු පූර්ව 3000 දී පමණ ප්‍රථම ගණිත උපකරණය වන ඇබකසය භාවිතා කළ බව කියවේ. ඔයාලට ලියා ගන්න පුළුවන් නෝට් එකක්. ක්‍රිස්තු පූර්ව පළවෙනි කරුණ පුරා දාලා ලියන්න පුළුවන්. ක්‍රිස්තු පූර්ව 3000 දී පමණ ප්‍රථම ගණිත උපකරණය. මොකද්ද පුතේ ප්‍රථම ගණිත උපකරණය? අන්න මතක තියාගන්න. මොකද්ද ප්‍රථම ගණිත යන්ත්‍රයක් නෙවෙයි මේක. ප්‍රථම ගණිත උපකරණය ඇබකසය කියලා තමයි අපි හඳුන්වන්නේ. ඇබකසය. එතකොට මේ ඇබකසය හරියට නිකන් මේ වගේ. ඔයාලා මේක දැකලා තියෙනවා. නේද? ඔයාලා මං හිතන්නේ පොඩි කාලේ සෙල්ලම් කරන්නත් අරගෙන ඇති. මේ තියෙන්නේ ඇබකසය තමයි මේ විදිහේ අපිට ඇබකස හඳුනා ගන්න පුළුවන්.
පැහැදිලිවද මේ ඔයාලා ඕන තරම් දැකලා තියෙනවා. ඉතින් මේ ඇබකසයෙන් ගණනය කිරීම අපි සිදු කරනවා. ඉතින් මේ ගණනය කිරීම සිදු කරන ආකාරයන් පිළිබඳව ඔයාලට මෙතන මට පුතේ මේකේ වීඩියෝ දර්ශන දාන්න බෑ. මොකද හේතුව ඔයාලා දන්නවා YouTube එකේ අපි කොපිරයිට් ඉෂුව වදිනවා. වීඩියෝ දර්ශන මේකට අපි ඇතුළත් කරොත් එහෙම. ඉතින් ඒක නිසා මම වෙනමම වීඩියෝස් වල මේවට අදාළ මේ ඇබකසේ වැඩ කරන හැටි සියලුම වීඩියෝස් පහළ ඔයාලගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පහළ බලන්න. ඩිස්ක්‍රිප්ෂන් එක අර මේකේ මාතෘකාව තියෙන්නේ. එතන මාතෘකාව තියෙනවා. ඒ මාතෘකාව උඩ එකපාරක් ක්ලික් කරාම යටට කඩා හැරෙනවා මෙනු එකක්. මේ මෙනු එකේ මම සියලු ලින්ක්ස් ටික දාලා තියෙනවා. එතකොට ඔයාලට මේ ලින්ක් උඩ ක්ලික් කරලා නැවත මේ වගේ මොනවාද මේ ඇබකසේ වැඩ කරන හැටි එහෙම සියල්ලම ඔයාලට බලන්න පුළුවන්. හරිද? පැහැදිලිද? ඉතින් එහෙනම් පහළ තියෙන වීඩියෝ ලින්ක් එක උඩ ක්ලික් කරලා අදාළ මාතෘකාව උඩ ක්ලික් කරලා වීඩියෝ එක මෙතනින් පෝස්ට් කරලා ඒක බලන්න. හරිද? එතකොට ලස්සනට මේ විදිහට බල හොඳට මේ පාඩම අධ්‍යයනය කරන්න. හරිද? හරි. ඉතින් එහෙනම් ඇබකසේ තමයි අපිට හම්බෙන්නේ ප්‍රධාන වශයෙන් පූර්ව යාන්ත්‍රික යුගයේ අපිට හම්බෙන පළවෙනිම උපකරණ. එතකොට පූර්ව යාන්ත්‍රික යුගයක් කියලා කියන්නේ යන්ත්‍ර නෙවෙයි මෙතන භාවිතා වුනේ. කිසිම යන්ත්‍රානුසාරයක් නැහැ මේකේ. යන්ත්‍ර මොකුත් නැහැ. යන්ත්‍ර වෙනුවට අපි පාවිච්චි කරේ මොකද්ද? උපකරණයක් තමයි මෙතනදී අපි ගොඩනගා ගන්න. ඊට පස්සේ එනවා දෙවනි මාතෘකාව. මොකද්ද? දෙවනි මාතෘකාව යාන්ත්‍රික යුගය. ඔන්න එනවා අපි යාන්ත්‍රික යුගයක් ගන්න. 1450ත් 1840ත් අතර කාලවකවානුවේ තමයි යාන්ත්‍රික යුගය අපිට හම්බෙන්නේ. පැහැදිලිද? ඉතින් යාන්ත්‍රික යුගය ගැන කතා කරනකොට 1617 දී ගොඩක් ඈත අතීතයේ 1617 දී ජෝන් නෙපියර් විසින් ලඝු ගණක ඇසුරෙන් ඇත්තල තීරුවල අගයන් සටහන් කොට ගණනය කිරීමේ උපාංගයක් නිර්මාණය කරන ලද. මේකට අපි හඳුන්වනවා නේපියර්ස් බෝන්ඩ්ස් කියලා. නේපියර්ස් බෝන්ඩ්. ඒ මොකද නෙපියර් හඳුන්වන්නේ හදපු නිසා. හරිද? මේක මේ ඇත්තල තීරු වලින් දල කපලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඇත්තල තීරු වලින් හදලා තියෙන නිසා බෝන්ඩ්ස් කියන්නේ ඇටකටු නැත්නම් ඇත්තල. මේ ඇත්තල වලින් හදපු නිසා නේපියර්ස් බෝන්ඩ්ස් කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ නෙපියර්ස් බෝන්ඩ්ස් මේ වගේ. මේ තියෙන්නේ ඒකේ රූප සටහනක්. ඔයාලට මේකත් වැඩ කරන හැටි බලන්න අවශ්‍ය නම් යට තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න පුතේ. ඒකේ තියෙනවා නෙපියර්ස් බෝන්ඩ් එකේ මේ යන්ත්‍රය වැඩ කරන ආකාරය ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? වීඩියෝ දර්ශන තියෙනවා. හැම එකටම වීඩියෝ එකක් තියෙනවා. හැම එකක්ම ගිහින් බලන්න. යට ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න ඔයාලගේ ලින්ක්ස් තියෙනවා ඔක්කොම. මේ තියෙන්නේ මේ වගේ ඇත්තල තීරු වලින් නිර්මාණය කරගත්ත උපකරණය. එතකොට මේ තමයි යාන්ත්‍රික යුගයේ ඇදිච්ච ප්‍රථම උපකරණය. ඊට පස්සේ එනවා 1632 දී ක්‍රමක්‍රමයෙන් මිනිස්සු මෙන්න හොයනවා උපකරණ හොයනවා. 1632 දී ජෝන් නෙපියර්ගේ ලඝු ගණක සංකල්පය භාවිතා කරමින් සර්පණ රූල කියලා එකක් නිර්මාණය කරනවා. ස්ලයිඩ් රූල නිර්මාණය කරන ලදී. ඉතින් මේ සර්පණ රූල මෙන්න මේ විදිහට රූප සටහන වලට දකින්න හම්බෙන්නේ. නෝට්ස් ටික ලියා ගන්න වීඩියෝ එක නවත්ත ලියා ගන්න දෙවෙනි තර ලකුණ සර්පණ රූල නේද? එතකොට සර්පණ රූල නිර්මාණය කිරීම තමයි මේ අපිට දකින්න හම්බෙන්නේ. එතකොට මේ තියෙන සර්පණ රූල. ඉතින් මේක වැඩ කරන හැටි ඔයාලට මේවා වැඩ කරන හැටි පැහැදිලි කරන්න අත්‍තරම අපේ විෂය නිර්දේශයෙන් නැහැ. නමුත් ඔයාලට මම වීඩියෝ දර්ශන ආධාරයෙන් මේක වැඩ කරන ආකාරය පැහැදිලි කරලා දීලා තියෙනවා. යට ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න මේ වීඩියෝස් හරි. ඉතින් ඊළඟට 1642 දී බේස් පැස්කල් මේක ඉතා වැදගත්. ඔය MCQ ප්‍රශ්න වල එහෙම අපේ විභාගය අහනවා. හොඳට මතක තියාගන්න. 1642 දී බේස් පැස්කල් විසින් ප්‍රථම යාන්ත්‍රික කැල්කියුලේටරය අන්න හයිලයිට් කරගන්න. මොකද්ද? ප්‍රථම යාන්ත්‍රික කැල්කියුලේටරය වන පැස්කලයින්. එහෙම නැත්නම් ඔකටම කියනවා ආකලන යන්ත්‍රය සොයා ගන්නා ලදී. ඉන්න සිදු කළ හැකි වූයේ එකතු කිරීම සහ අඩු කිරීම පමණයි. ඉතින් මෙන්න මේ යන්ත්‍රයෙන් ඇත්තටම කරන්න පුළුවන් වෙලා තිබ්බේ එකතු කිරීමයි අඩු කිරීමයි විතරයි. හරිද? ඉතින් මේ තියෙන්නේ එයා හදපු පැස්කලයින් එක. පැස්කල්ගේ බේස් පැස්කල් විසින් නිර්මාණය කරපු ලද ආකලන යන්ත්‍රය එහෙම නැත්නම් පැස්කලයින් කියලා ඔකට කියනවා. ඒකෙත් වීඩියෝ දර්ශන මේකෙත් මේ ගණනය කිරීම වෙන ආකාරයේ වීඩියෝ දර්ශන වලින් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. බලන්න පුතේ ඒවා වීඩියෝස් මගේ. ඊළඟට 1694 දී ගොට්ෆ්‍රීඩ් විල්හෙල්ම් ලිබ්නිට්ස් කියන පුද්ගලයා විසින් එමෙති ජර්මන් ජාතික විද්‍යාඥයා පැස්කලයින් යන්ත්‍රය මූලික ගණිත කර්ම සියල්ල කළ හැකි තත්ත්වයට දියුණු කරනවා. අන්න මෙන්න මෙයා කරන වැඩේ මොකද්ද? අර පැස්කල් බේස් පැස්කල් හදපු යන්ත්‍රය
වැඩි දියුණු කරනවා මූලික ගණිත කර්ම සියල්ල. මේ කියන්නේ එකතු කිරීම, ගුණ කිරීම, බෙදීම, අඩු කිරීම සියල්ලක්ම කරන්න පුළුවන් විදිහේ යන්ත්‍රයක් බවට පත් කරනවා. මේ යන්ත්‍රයට නම තියෙනවා ස්ටෙප් රෙකෝනර් කියලා. මොකද්ද මේකට කියන්නේ? ස්ටෙප් රෙකෝනර්. ස්ටෙප් රෙකෝනර් එක තමයි මේ තියෙන්නේ. ඒතකොට ස්ටෙප් රෙකෝනරේ වැඩ කරන හැටි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා බලන්න පුළුවන්. හැම එකම වීඩියෝස් තියෙනවා බලන්න ඔයාලට මේව වැඩ කරන හැටි. එතකොට නිකම්ම නිකම් රූප සටහනක් දැක්කට ඔයාලා තේරුම් ගන්න එපා. අනේ මේක ස්ටෙප් රෙකෝනර් එකේ කිසිම වැඩක් නැහැ. ඔයාලා හොඳට මේව අධ්‍යයනය කරන්න ගිහිල්ලා. එතකොට ඔයාලා හොඳට ඔළුවට මතක හිටිනවා. මේ තියෙන ස්ටෙප් රෙකෝනර් ඒ කාලේ තිබ්බ ගොඩක් ඒවා. තාමත් මේවා කෞතුකාගාරවල සංරක්ෂණය කරලා තියෙනවා මුදේ බලන්න පුළුවන් අපිට. ඊළඟට 1804 දී ජෝසප් මාරි ජැකාඩ් විසින් ලෝකෙට හඳුන්වා දෙනවා ඉතාමත් හොඳ ක්‍රමයක් සිදුරුපත් ක්‍රමය හඳුන්වා දෙනවා. ඉතින් මෙයා මේ සිදුරුපත් ක්‍රමය ලෝකෙට හඳුන්වා දෙන්නේ මගින් ක්‍රියා කරන ලබන රෙදි වියන යන්ත්‍රයක් තමයි නිර්මාණය කරන්නේ. එතකොට මෙයා ඇත්තටම ලෝකෙට රෙදි වියන යන්ත්‍රයක් මගින් සිදුරුපත් ක්‍රමවේදය හඳුන්වා දෙනවා. මේකේ මෙන්න මේ විදිහේ ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ මෙතන ඔයාලට පේනවා ඇති පැහැදිලි ඇති මේ මෙතන මේ සිදුරු සහිත කාඩ් පතක් තියෙනවා. මේ සිදුරු සහිත කාඩ් පතක් තියෙනවා. මේ කාඩ් පත මෙන්න මේකේ මේ තියෙන්නේ මේ තියෙන මෙතන මේ රත් පාට ඩොට් එකේ පේනවා ඇති. මෙතන තියෙන්නේ මේ අච්චුවක්. එහෙම නැත්නම් මෝල්ඩර් එකක්. මේ මෝල්ඩර් එක උඩ තිබ්බාම තමයි මේ සිදුරු වලින් කියවන දේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් මෙතන අංක 4 තියෙනවා කියලා හිතමුකෝ. එතනට අදාළ වෙන ස්ථානයේ අංක 4 ඉස්සරහින් සිදුරක් ලැබුවොත් එහෙම අපිට පේන්නේ 4 විතරයි. එහෙනම් මේ සිදුරු කාඩ් පතේ අපිට ඔන්න බලා ගන්න පුළුවන් 4 කියන ඉලක්කය. ඉතින් ඔය විදිහට එයා රෙදි විදීමේ යන්ත්‍රවල මල් රටා, මෝස්තර වර්ග විවිධ රටා නිර්මාණය කිරීමලා මෙම ක්‍රමවේදය ඒ කාලේ භාවිතා කරගෙන තිබ්බා. හරිද? ඉතින් මේ කියන්නේ වගේ යන්ත්‍රයක්. ඉතින් ගොඩක් වටිනවා මේක. ඉතින් පරිගණක වලටත් මේ දියුණු වෙන්න මේ තාක්ෂණය ඉතාමත්ම මහඟු පිළිවහලක් වුණා. මේ කියන්නේ ආහදපු රෙදි විදීමේ යන්ත්‍රය. මේ රෙදි විදීමේ යන්ත්‍රය මෙන්න මේ මෝල්ඩර්ස් වලින් මේ සිදුරුපත් කාඩ් පත් වලින් තමයි අදාළ රෙදි රටාවන් ලියවීම සිදු වෙන්නේ. ඉතින් ඕවා කොහොම වීඩියෝ දර්ශන වලින් යට තියෙනවා ගිහින් බලන්න ලින්ක්ස් වල ඕවා වැඩ කරන හැටි සියල්ලක්ම තියෙනවා. ඊළඟට 1830 දී උන්න නිර්මාණය වෙනවා ලෝකෙට වැදගත්ම යන්ත්‍රයක් චාල්ස් බැබේජ් විසින් නිර්මාණය කරනවා ගණිත කර්ම කළ හැකි දත්ත ගබඩා කළ හැකි ගණිත කර්ම කරන්න විතරක් නෙවෙයි දත්ත ගබඩා කරන්න පුළුවන් විශ්ලේෂක එන්ජිම සහ විරෝධක එන්ජිම නිර්මාණය කරනවා. වර්තමාන පරිගණකවල ඇති ආදාන ප්‍රඥාන සංකල්පයේ පරම වරට ඉදිරිපත් කරන ලද්දේ බොහෝ විසිනි. එම නිසා මෙයාට අපි කියනවා කවුද? ඔයාලා දන්නවා හොඳටම පරිගණකයේ පියා විදියට අපි හඳුන්වනවා. එතකොට මේ පරිගණකයේ පියා විදියට විරුදාවලිය ලබන්නේ කවුද? චාල්ස් බැබේජ් මහත්මයා. එතකොට මේ චාල්ස් බැබේජ් කියන පුද්ගලයා විසින් තමයි විශ්ලේෂක එන්ජිම සහ විරෝධක එන්ජිම නිර්මාණය කරන්නේ. ඉතින් ඔයාලට මේ විශ්ලේෂක එන්ජිම සහ විරෝධක එන්ජිමේ ක්‍රියාකාරීත්වය පහළ ලින්ක්ස් වලින් බලන්න පුළුවන් වීඩියෝ දර්ශනයේ තියෙනවා. ඉතින් ඒක ඔයාලට බැලුවාම තේරෙයි අනේ මෙයාට අපි කමන්නේ නේද පරිගණකයේ පියා කිව්වට. ඒ තරම් සංකීර්ණයි මේ යන්ත්‍ර දෙක ඉතාමත් සංකීර්ණයි. මේ යන්ත්‍රේ වැඩ කරන හැටි චුට්ටක් ගිහින් බලන්න ඔයාලා වීඩියෝ දර්ශනයේ තියෙනවා. තම සංකීර්ණයි. අපිට ඒක තේරුම් ගන්නවත් හරි අමාරුයි. එතකොට බලන්න මේක මෙයාට කොච්චරනම් කල්යන්න මේ හදන්න මේ කොච්චර මහන්සියක් වෙන්නේ නැද්ද? සමහර වෙලාවට එයාගේ මුළු ජීවිත කාලෙම මේක වෙනුවෙන් කැප කරන්න ඇති. ඉතින් ඒ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ට පරිගණකයේ පියා කිව්වට කමක් නැහැ. ඉතින් මෙන්න මේ කියන සංකල්පය ඔස්සේ තමයි මේ විරෝධක එන්ජිම සහ ඇනලිටිකල් එන්ජින් සහ ඩිෆරන්ස් එන්ජින් කියන එන්ජින් දෙකම නිර්මාණය වෙන්නේ. පැහැදිලිද? ඉතින් මේ කියන්නේ විරෝධක එන්ජින්ක රූප සටහනක්. ඔයාලට මේ එන්ජින් වර්ග දෙකම බලන්න පුළුවන්. උපකරණ දෙකම බලන්න පුළුවන් වීඩියෝ වල. ඉතින් ඔන්න ඔය කාලේ ඉන්නවත්තේ මේ කියන උපකරණ ලෝකෙට බිහි වෙනවත් එක්කම ටිකෙන් ටික මේවා බිහි වෙගෙන යනවත් එක්කම අපේ ඉතිහාස කතන්දරේ හම්බෙන ප්‍රථම ගැහැණු චරිතය හම්බෙනවා කවුද? එඩා ඔගස්ටා ලව්ලේස් මහත්මයා. එඩා ඔගස්ටා ලව්ලේස් ආර්යාව කියලා අපි මෙයාට හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ ගැහැණු පුද්ගලයා විසින් ප්‍රථම වරට පරිගණක ක්‍රමලේඛයක් නිර්මාණය කරනවා අර යන්ත්‍ර සඳහා.
එතකොට චාල්ස් බබේජ් විසින් නිර්මාණය කරන ලද අර යන්ත්‍ර සඳහා ක්‍රමලයකයක් වැඩසටහනක් නිර්මාණය කරනවා. මේ උපකරණය වැඩ කරන්න ඕනේ මෙහෙමයි කියලා වැඩසටහනක් නිර්මාණය කරනවා. ඉතින් ඒ වෙනකොට මෙන්න මේ උපදෙස් ටිකක් දීලා පරිගණක යන්ත්‍රයක් එහෙම නැත්නම් යන්ත්‍රයක් වැඩ කරන්න පුළුවන් එකම යන්ත්‍රය වෙන්නේ එකම ක්‍රමලයකේ වන්නේ මෙන්න මෙයා ලියපු ඇඩා ඔස්ට්‍රාලව්ලස් ආර්යාව ලියපු මෙන්න මේ ක්‍රමලයකේ. ඉතින් එම නිසා අද අපි සලකනවා ප්‍රථම පරිගණක ක්‍රමලේඛිකාව කවුද? ඇඩා ඔස්ට්‍රාලව්ලස්. ඉතින් මෙයා තමයි පළවෙනිම කවුද? ප්‍රෝග්‍රෑමර් වෙන්නේ. ප්‍රෝග්‍රෑමර් බලහලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑමර් කියන වචනේ. මේ ප්‍රෝග්‍රෑමර් වෙන්නේ කවුද? පළවෙනි ප්‍රෝග්‍රෑමර් ඇඩා ඔස්ට්‍රාලව්ලස්. ඉතින් මෙයා ගොඩක් ශ්‍රේෂ්ඨ චරිතයක්. ඉතින් ඒක නිසා තමයි අද අපිට software නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ක්‍රමලේඛ නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මෙන්න මේ ආර්යාව විසින් පළවෙනි ක්‍රමලේඛය ලෝකෙට නිර්මාණය කරපු නිසා. පසු කාලීනව මේ ඇඩා ඔස්ට්‍රාලව්ලස් මහත්මියට උපහාරයක් වෙනුවෙන් ඇඩා කියලා පරිගණක ක්‍රමලේඛ භාෂාවක් නිර්මාණය කරනවා. ඒක පසු කාලෙක ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. ඉතින් ඒ ඔස්සේ අපිට පුළුවන් වෙනවා ක්‍රමලේඛ නිර්මාණය කරන්න. ඇඩා කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක මේ ඇඩා ඔස්ට්‍රාලව්ලස් මහත්මියට උපහාරයක් විදියට තමයි දක්වලා තියෙන්නේ. ඔන්න එහෙනම් අපි ඔය කතා කරේ එතකොට පුතේ අපි එතකොට අපි සාකච්ඡා කරේ පූර්ව යාන්ත්‍රික යුගයේ සහ යාන්ත්‍රික යුගයේ පරිගණක යන්ත්‍ර කොහොමද බිහි වෙගෙන ආපු විදිය ගැන තමයි අපි ඔය සාකච්ඡා කරේ. ඊළඟට අපිට යන්න තියෙනවා තුන්වෙනි මාතෘකාව. නේද? තුන්වෙනි මාතෘකාව අපි එහෙනම් තුන්වෙනි මාතෘකාවට යමු. ඒ වගේම ඔයාලට ටියුට්ස් මේ වීඩියෝස් එහෙම තව තවත් අවශ්‍ය නම් කියන්න මගේ මේ මෙතන තියෙන මෙන්න මේ WhatsApp නම්බර් එක මැසේජ් එකක් දාන්න. ඔයාලට පුළුවන් එතකොට අවශ්‍ය ටියුට්ස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඒ වගේම මගේ ICT විද්‍යාවිද YouTube channel එක තියෙනවා. ඒක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම Facebook Instagram, Twitter ඒ හැම එකම ඔයාලට page හදලා දීලා තියෙනවා. මම groups හදලා තියෙනවා, page තියෙනවා. ICT විද්‍යාවිද කියලා ඕන එක search කරලා බලන්න. ඉතින් ඒ වගේම නොයෙකුත් ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන් ඕන දෙයක් අහන්න ඒවට විසඳුම් දෙන්න මම බැඳී සිටිනවා. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් ඒ වගේ අවශ්‍ය කොටස් ටිකක් මේ ටිකත් එක්ක සාකච්ඡා කරගෙන යන්න. හරි. එහෙනම් අපි යමු පාඩමට. හරි. අපි කතා කරගෙන හිටියේ විද්‍යුත් යාන්ත්‍රික යුගය. නේද? විද්‍යුත් යාන්ත්‍රික යුගය තමයි අපිට දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි යමු එහෙනම් විද්‍යුත් යාන්ත්‍රික යුගයේ මොනවාද සොයා ගන්න ලැබු උපකරණ කියලා හඳුනා ගන්න. හරිද? විද්‍යුත් යාන්ත්‍රික යුගයේ අපි සොයාගත්ත උපකරණ මොනවාද කියලා සාකච්ඡා කරන්න යමු. ඉතින් 1890 දී හර්මන් හොලරික් විසින් ඔය හදා ගන්නවා හොලරික්ස් ටැබියුලේටර් කියන පරිගණකය නිර්මාණය කරනවා. හර්මන් හොලරික් කියන කෙනා තමයි හොලරික්ස් ටැබියුලේටර් පරිගණකය නිර්මාණය කරන්නේ. ඉතින් සිදුරුපත් මගින් දත්ත ආදානය කළ හැකි මෙය ඉතා සාර්ථක නිර්මාණයක් වූ බැවින් වාණිජ වශයෙන් නිෂ්පාදනයකට අලෙවි කරන ලදී. එසේ අලෙවි කිරීම සඳහා පිහිටුවා ගන්නා ලද ආයතනය පසු කාලයක මොකක්ද නමින්ද හඳුන්වන්නේ IBM ආයතනය කියලා හඳුන්වනවා. International Business Machine නැත්නම් IBM ආයතනය කියලා හඳුන්වනවා. ඉතින් මේ IBM ආයතනය හරිද? මේ IBM ආයතනය ලෝකේ ගොඩක් ප්‍රසිද්ධයි. ඔයාලා දන්නවා මම හිතන්නේ. මේ ගැන IBM computers එහෙම අහලා ඇති ඔයාලා. ඒ ගැන ඉතින් IBM ආයතනය නිර්මාණය වෙන්නේ මෙන්න මේ කියන හර්මන් හොලරික් කියන පුද්ගලයාගේ දායකත්වයෙන් නේද? IBM. හරි. එහෙමනම් ඔන්න IBM ආයතනය අපිට පසු කාලයක මෙන්න මේ ආයතනය විසින් තමයි ලෝකෙට පරිගණක රාශියක් නිර්මාණය කරන්නේ. ඉතින් හර්මන් හොලරික් පුද්ගලයා විසින් තමයි හොලරික්ස් ටැබියුලේටර් නම් පරිගණකය නිර්මාණය වෙන්නේ. එතකොට හොලරික්ස් ටැබියුලේටර් එක මෙන්න මේ වගේ. බලන්න මේ වගේ තමයි. එතකොට මේකෙත් වීඩියෝස් යකින් තියෙනවා බලන්න පුළුවන් ඔයාලට.
මේ තියෙන තවත් ඒ වගේම රූප සටහනක්. ඊට පස්සේ ඔන්න විද්‍යුත් යුගයේ ඔන්න ප්‍රධානතම මෙවරම වන 1906 දී ලීඩි ෆොරස්ට් කියන පුද්ගලයා විසින් ඉලෙක්ට්‍රොනික වැල්වය එහෙම නැත්නම් රික්තක නලය කියන එක නිර්මාණය කරනවා. ඉතින් මේක ගොඩක්ම විදුලියට සම්බන්ධව කතා කරනකොට මේක ඉතා වැදගත් උපකරණයක් වුණා. මේ ඉලෙක්ට්‍රොනික වැල්වය රික්තක නලය හරියට නිකන් මෙන්න මේ වගේ. මේ තියෙනවා රික්තක නල කීපයක්. ඉතින් මේ රික්තක නල යොදාගෙන තමයි ඒ කාලේ පරිගණක යන්ත්‍ර නිර්මාණය කරේ. ඉතින් මේ රික්තක නලය නිර්මාණය කිරීම නිසා තාක්ෂණික ලෝකයේ පෙරලියක් කරන්න පුළුවන් උපකරණයක් බවට පත් වුණා. 1939 දී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ හොවාර්ඩ් ඒකන් විසින් ප්‍රථම ස්වයංක්‍රීය පරිගණක යන්ත්‍රය වන ස්වයංක්‍රීය අනුක්‍රමික පාලන ගණක යන්ත්‍රය automatic sequence control calculator එතකොට Mark 1 නිර්මාණය කරනවා. එතකොට Mark 1 යන්ත්‍රය මෙන්න මේ වගේ ඉතා විශාලයි. කාමරයක් වගේ විශාලයි කියලා ඔයාලා කියන්නේ නේද? ශාලාවක් වගේ විශාලයි කියලා කියන්නේ මෙන්න මේක තමයි Mark 1. මෙන්න මේ Mark 1 කියන යන්ත්‍රය ඇත්තටම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හොවාර්ඩ් ඒකන් විසින් තමයි නිර්මාණය කරන්නේ. ඉතින් මේ හොවාර්ඩ් ඒකන් විසින් නිර්මාණය කරපු Mark 1 යන්ත්‍රයට තා ඉහළ පිළිගැනීමක් තිබුණා. ඒ කාලේ විදුලිය සොයා ගැනීමත් එක්ක මේක විදුලි බලයෙන් වැඩ කරන යන්ත්‍රයක් බවට පත් වුණා. 1939 දී ජෝන් බී අටානාසොෆ් සහ ක්ලිෆර්ඩ් බෙරි කියන දෙන්නා එකතු වෙලා පළමු විද්‍යුත් සංඛ්‍යාක පරිගණකය නිපදවන ලදී. ඔන්න ඒවට හයිලයිට් කරගන්න. ඔයාලා දැන් නෝට් එක ලියා ගන්න අතරතුරේදී මේවා හයිලයිට් කරගෙන යන්න පුළුවන්. පළමු විද්‍යුත් සංඛ්‍යාක පරිගණකය නිපදවන ලදී. එය අටානාසොෆ් බෙරි කම්පියුටර් එහෙම නැත්නම් ABC ලෙස හැඳින්විය. ABC කම්පියුටර් එක තමයි පාඩමේ දකින්න හම්බෙන්නේ. මේවා වැඩ කරන හැටි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ හැම එකකටම වීඩියෝ ලින්ක් එකක් තියෙනවා. හැම එකක්ම ගිහින් බලන්න. හරිද? හොඳට මේ පාඩමේ තියෙන මේ යාන්ත්‍රික උපකරණ ඔයා ඇහෙන් දකින්න ඇත්තටම වෙන විදිය. හරිද? හොඳට බලන්න. ඊළඟට මේ කියන්නේ ABC කම්පියුටර් එක. ඊට පස්සේ ඔන්න පසු කාලීනව තව තාක්ෂණයේ දියුණු වෙමින් ඔන්න අද අපි මේ ජීවත් වන විද්‍යුත් යුගය කරා පැමිණෙනවා. පරිගණකවල විද්‍යුත් යුගය. ඒකට විද්‍යුත් යුගය 1940 තමයි පටන් ගන්නෙ. අද දක්වාම තියෙන විද්‍යුත් යුගයක්. එතකොට 1945 දී ජෝන් වොන් නියුමාන් කියන පුද්ගලයා විසින් නූතන පරිගණකය සඳහා ආකෘතියක් හඳුන්වා දෙනවා. එහිදී මධ්‍ය සැකසුම් මේකකය, ආදානුපාංග, ප්‍රතිදානුපාංග, මතකය ආදී කොටස් වලට වෙන් කරන ලද අතර ගබඩා කළ ප්‍රමලයක සංකල්පය හඳුන්වා දුන් පුද්ගලයා තමයි. යටින් ඉරක් ගහගන්න, හයිලයිට් කරගන්න. මොකද්ද? ගබඩා කළ ප්‍රමලයක සංකල්පය හඳුන්වා දුන් පුද්ගලයා කවුද? ජෝන් වොන් නියුමාන්. ඒ කියන්නේ මෙන්න මේකයි. හරිද? මේ ජෝන් වොන් නියුමාන් විසින් හඳුන්වා දෙනවා අපේ ලෝකෙට ඉතාමත්ම ප්‍රයෝජනවත් ක්‍රමවේදයක් වන මෙන්න මේ ගබඩා කළ ප්‍රමලයක සංකල්පය. මොකක්ද මේ ගබඩා කළ ප්‍රමලයක කියලා කියන්නේ? දැන් ඔයාගේ චුට්ටක් පරිගණකය ගැන හිතන්නකෝ පුතේ. ඔයාගේ පරිගණකයේ ඔයාලට පුළුවන් නේද යම්කිසි මෘදුකාංගයක් ගබඩා කරලා ඉන්ස්ටෝල් කරලා පසු කාලීනව ඒක භාවිතා කරන්න. එහෙම නැත්නම් ඔයා පරිගණකය හැමතිස්සෙම කෝඩ් කරන වාරයක් පාසා ක්‍රමයක ලියලිය ඒකෙන් වැඩ ගන්නවා. හැමතිස්සෙම ක්‍රමයක ලියලිය වැඩ ගන්න කියොත් එහෙම ලෝකේ අපිට 14 දෙනාටයි තමයි පරිගණක භාවිතා කරන්න පුළුවන්. තේරෙනවද? ඉතින් ඒක නිසා මෙයාලා මොකද කරේ? කවුරු හරි කෙනෙක් විසින් ලියන ලද ක්‍රමලේඛයක් අපේ පරිගණකයේ ගබඩා කරලා පසු කාලීනව ඒවා භාවිතයට ගන්න පුළුවන් ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. කවුද? ජෝන් වොන් නියුමාන් කියලා. ඉතින් මේ ජෝන් වොන් නියුමාන්ගේ අද මේ පවතින පරිගණක සංකල්පයට අදාළ වන ඉතාමත් ළඟින් යන ක්‍රමවේදයක් නිර්මාණය කරනවා ජෝන් වොන් නියුමාන්. ඉතින් ඒක ගොඩක් අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ සංකල්පය උඩ තමයි අපේ මේ පරිගණක ලෝකය නිර්මාණය වෙන්නේ. පැහැදිලිද? නේද? ඉතින් එහෙනම් අපි ඒ ගැන සාකච්ඡා කරමු. හරි. ඒ ගැන එහෙනම් අපි සාකච්ඡා කරන්න යමු. එතකොට ඔන්න මතක තියාගන්න මෙයා ඉතාමත් වැදගත් පුද්ගලයෙක්. MCQ ප්‍රශ්න වලට මෙයාව ගොඩක් වෙලාවට අපිට දකින්න හම්බ වෙනවා. හරි. ජෝන් වොන් නියුමාන්ගේ ගබඩා කළ ප්‍රමලයක සංකල්පය තුන හඳුන්වා දුන්නේ ලෝකෙට කවුද? ජෝන් වොන් නියුමාන්.
ඉතින් මෙයා හඳුන්වා දුන්නේ මෙන්න මේ වගේ ආකෘතියක්. පරිගණකයක මෙන්න මේ වගේ මූලික ආකෘතියක් තියෙනවලු. Central Processing Unit එකක් තියෙනවලු. Control Unit එක, Arithmetical Logic Unit එක මේක ඇතුළේ තියෙනවලු. ඒ වගේ Memory Units තියෙනවා. Output Device, Input Device අපි සාකච්ඡා කරනවා. ඉතින් මේක ගැන von Neumann ආකෘතිය ගැන ඔයා ගැඹුරින් අධ්‍යයනය කරනවා මේ පාඩමේම. හරිද? මේ පාඩමේම von Neumann ආකෘතිය ගැන ගැඹුරින් අධ්‍යයනය කරනවා. ඒ නිසා මෙතන ඒ ගැන සාකච්ඡා නොකර ඉන්නවා. හරි, ඊළඟට යනවා 1947 දී රික්ත කණල 18000ක් පමණ භාවිතයේ ENIAC නම් පළමු පොදුකාර ඉලෙක්ට්‍රොනික අංකිත පරිගණකය නිර්මාණය කරනවා. කවුද මේවා නිර්මාණය කරන්නේ? ජෝන් මෝච්ලි සහ ජෝන් ප්‍රෙස්පටිකර් කියන පුද්ගලයන් දෙන්නා එකතු වෙලා. හරිද? ENIAC යන්ත්‍රය තමයි ලෝකයේ පළමු පොදුකාර්ය ඉලෙක්ට්‍රොනික අංකිත පරිගණකය වෙන්නේ. එතකොට මේ දෙන්නා විසින් නිර්මාණය කරනවා. මේව යන්ත්‍රයට පුළුවන් වෙනවා තප්පරයකදී ගණනය කිරීම කොච්චරද? 5000ක් පමණ සිදු කරන්න පුළුවන්. තප්පරයක් තුළ ගණනය කිරීම 5000. දැන් මම ඔයාගෙන් අහුවොත් එහෙම 8යි 5යි කීයද? 13 කියන එක. 65යි 32යි කීයද? කියවන්න පුළුවන් ඉක්මනට. මම කියන්න පුළුවන් වේලාවක් යනවා. නේද? තප්පර ගානක් ඔයාට යනවා. හැබැයි මේ පරිගණකයට පුළුවන් කොච්චරද? එක තප්පරයක් තුළදී ඔය වගේ ගණනය කිරීම කීයද? 5000ක් කරන්න. දැන් අපි ළඟ තියෙන ඔයාගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක වලට වැඩිය දහස් ගුණයකින් ස්පීඩ්. හැබැයි මේ පළමු පරිගණකයට පුළුවන් වෙනවා ගණිත කර්ම 5000ක් කරන්න එක තප්පරයක් තුලින්. මේකත් ගොඩක් වටිනවා. එතකොට මේක හදන්න යොදාගෙන තියෙන්නේ මොනවාද? රික්ත කණල. මතකයි අපි රික්ත කණල කතා කරා. රික්ත කණල කීයක්ද? 18000ක් යොදාගෙන තියෙනවා. එතකොට මේ පරිගණකය මේ වගේ විශාලයි. පේනවාට පිච්චර විශාලයි. ලොකු ශාලාවක් තරම් විශාලයි. ඉතින් මේක වැඩ කරන හැටි වීඩියෝ දර්ශන තියෙනවා බලන්න ඔයාලා කියලා. මේ තියෙන්නේ වගේ යන්ත්‍රයක්. තාමත් සංකීර්ණයි, තාමත්ම විශාලයි. ඒ වගේම මේ වගේ භාවිතා කරේ පරිගණක ඉංජිනේරුවන්ම විතරයි. මොකද හේතුව මේවා සාමාන්‍ය පුද්ගලයෙකුට හරිම අමාරුයි තේරුම් ගන්න. නේද? පසු කාලයේ 1947 දී විලියම් ෂෝක්ලි, ජෝන් බාඩි සහ වෝල්ටර් බ්‍රැටේ යන තිදෙනා ට්‍රාන්සිස්ටරය නිර්මාණය කරන ලදී. මේ තිදෙනා ටිකක් අපිට විශේෂයි. මොකද හේතුව 1947 දී විලියම් ෂෝක්ලි, ජෝන් බාඩි, වෝල්ටර් බ්‍රැටේ කියන පුද්ගලයන් තුන්දෙනා හදාගත්ත මෙන්න මේ ට්‍රාන්සිස්ටරය. මෙන්න මේ ට්‍රාන්සිස්ටරය මේ වගේ. මොකක්ද මේ? ඕක තමයි ට්‍රාන්සිස්ටරය. හරිද? එතකොට මෙන්න මේ ට්‍රාන්සිස්ටරය නිර්මාණය කිරීම වෙනුවෙන් මේ තුන්දෙනාට භෞතික විද්‍යාවේ ලබන්න පුළුවන් ඉහළම ත්‍යාගය තමයි මොකක්ද කියලා දන්නවා? නොබෙල් ත්‍යාගය. අපේ ලෝකේ ත්‍යාගයක් ලබනවා නම් ඉහළම ත්‍යාගය තමයි ඒක නොබෙල් ත්‍යාගය. ඒතකොට භෞතික විද්‍යාංශයෙන් මෙන්න මේ තුන්දෙනා ගන්නවා ට්‍රාන්සිස්ටර් නිර්මාණය කිරීම වෙනුවෙන් නොබෙල් ත්‍යාගයේ අවුරුද්ද. ගොඩක් වටිනවා. මේ තුන්දෙනාගේ මේ ට්‍රාන්සිස්ටරයේ කියන සංකල්පය, ට්‍රාන්සිස්ටරය නිර්මාණය කිරීම ඉතාමත් ලෝකෙට වටිනවා. දැන් රික්ත කණල වලින් පරිගණක නිර්මාණය කිරීම පසෙකලා පසුගොන්න නිර්මාණය වෙනවා. මොකද්ද? ට්‍රාන්සිස්ටර් වලින් පරිගණක නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඉතාමත් වටිනවා මේ ක්‍රමවේදය. ඉතින් ඒක ඔස්සේ විවිධ මිනිස්සු විවිධ අත්දැකීම් කරනවා. මේ තුන්දෙනාට ඒකේ ගෞරවය හිමිවෙනවා. එතකොට මේ කියන ට්‍රාන්සිස්ටරය ඔයාලට පුළුවන් අතරම මේවා වෙළඳ පොලෙන් මිලදී ගන්න. ඉතාමත්ම අඩු මුදලට මේවා මිලදී ගන්න පුළුවන්. රුපියල් 5ට 10ට 15ට 20ට රුපියල් 50ට 60ට යනවා. එක එක මිල පරාසවල තියෙනවා පොඩි ට්‍රාන්සිස්ටරේ. ඉතින් මේක කරන වැඩේ පිළිබඳව අපිට හඳුනා ගන්නත් වෙනවා. ඒත් ට්‍රාන්සිස්ටරයක් සොයා ගැනීම පෙර පරිගණක නිර්මාණය කිරීම සඳහා භාවිත කරේ ඉලෙක්ට්‍රොනික වැල්වය නේද? මෙම වැල්ව ක්‍රියා කරවීමේදී අධික තාපයක් නිකුත් වූ බැවින් රත් වී පිලිසී යාම නිසා බොහෝ ගැටලු ඇති විය. ට්‍රාන්සිස්ටර් කිහිපයක් එකතු කර දැමූ පරිපථයක් චිපයක් නමින් හැඳින්වේ. මෙම චිප යොදා ගැනීමෙන් එම ගැටලු නිරාකරණය කරගත හැකි විය. මෙම චිප තුළ අර්ධ සන්නායක තාක්ෂණයෙන් නිපද වූ පරිපථ විශාල සංඛ්‍යාවක් ඇත. මෙම ට්‍රාන්සිස්ටරයක් තුළ තාත්වික ද්වාර විශාල ප්‍රමාණයක් අන්තර්ගත වේ. හරි නේද? ඒතකොට ට්‍රාන්සිස්ටරයක රූප සටහන මෙන්න මේ විදිහට ඔයාලට ගන්න පුළුවන්. ට්‍රාන්සිස්ටරයක් ඔයාලා දන්නවා මේක O level syllabus එකෙත් අපි කතා කරනවා නේද? විද්‍යාවේදී ට්‍රාන්සිස්ටරය ගැන කතා කරනවා. අග්‍ර තුනක් තියෙනවා. එකේ පළවෙනි අග්‍රය සංග්‍රාහකය, කලෙක්ටර්, දෙවෙනි අග්‍රය විමෝචකය, එමීටර්, ඊට පස්සේ තුන්වෙනි අග්‍රය පාදකය එහෙම නැත්නම් බේස්.
නේද? එතකොට අපිට පුළුවන් විමෝචකයේ පැත්තෙන් ධාරාවක් ඇතුල් කරලා සංග්‍රාහකයේ පැත්තෙන් ඒක ලබා ගන්න පාදකයට විවිධ සිග්නල්ස් ලබා දෙලා. එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්ත කරන්න පුළුවන් සංග්‍රාහකයෙන් ධාරාවක් ඇතුල් කරලා විමෝචකයෙන් ගන්න පුළුවන් පාදකය ස්විච් එකක් විදියට ක්‍රියාත්මක කරනවා. එතකොට මෙන්න මේ රූප සංගණන ඔයාලගේ නෝට් එකේ ඇඳ ගන්න. ඉතින් අපි ගත්තොත් මේ ට්‍රාන්සිස්ටර් වෙළඳ පොලේ ගන්න යනකොට විවිධ විදිහට අපිට හම්බ වෙනවා. හරිද? මේ තියෙන මේ වගේ කීපයක්. හරිද? මේ වගේ කීපයක් ඔයාලා අහලා ඇති. TL ට්‍රාන්සිස්ටර් තියෙනවා, DCTL, RTL, RCTL, DTL, DCL, DTL, CMOS ආදී විදිහට විවිධ තරගන කුල. ඒ කියන්නේ මේක ඇතුළට මේ ට්‍රාන්සිස්ටරයේ ඇතුළට නේද ඇතුළත් කරන ලද ඊළඟ පාඩමේදී අපි කතා කරනවා ලොජික් ගේට් කියලා නේද? මේ ලොජික් ගේට් එකතු කරලානේ මේක හදලා තියෙන්නේ. එතකොට මේ ලොජික් ගේට් වලින් නිර්මාණය වන තර්කන කුල වලින් නිර්මාණය කරන ලද මෙන්න මේ වගේ ට්‍රාන්සිස්ටර් රාශියක් අපිට දකින්න හම්බ වෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. ඒ ටිකක් ඔයාලා ලියා ගන්න. තර්ක කුල ට්‍රාන්සිස්ටර් අපි මිලදී ගන්න යනකොට මෙන්න මේ ට්‍රාන්සිස්ටරය අපි නම් කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදය තමයි මේකෙන් නම් කරලා තියෙන්නේ. ඊට පුළුවන් ඕක ස්ක්‍රීන් එක පොඩ්ඩක් නවත්තලා නෝට් එක ලියා ගන්න. මම පුතේ නෝට් ලියන්න මෙතන කාලය වැය කරන්නේ අපරාධේ නෝට් එක මේ වීඩියෝ එක පැය 5ක් වික් වෙයි. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් ස්ක්‍රීන් එක නවත්තලා නෝට් එක කම්ප්ලීට් කරගන්න. හරි මං යනවා එහෙනම් ඉස්සරහට. එතකොට ඊළඟට 1947 දී මොරිස් විල්කේස් කියන පුද්ගලයා විසින් එක්සැක්ට් කියන පරිගණකය නිර්මාණය කරනවා. එක්සැක්ට් එක්සැක්ට් කියන පරිගණකය නිර්මාණය කරනවා. මේ ජෝන් වොන් නියුමාන් ආචාර්ය ක්‍රමලයක සංකල්පය අනුව ගබඩා කළ ක්‍රමලයක යොදාගත් මුල්ම අංකිත පරිගණකය ලෙස සලකනවා. ඔන්න මතක තියාගන්න අර ජෝන් වොන් නියුමාන්ගේ ගබඩා කළ ක්‍රමලයක මම කිව්වේ අර ජෝන් වොන් නියුමාන් හඳුන්වා දුන්නානේ පුතේ ලෝකෙට ගබඩා කළ ක්‍රමලයක කියලා සංකල්පයක්. මේ සංකල්පය යොදාගෙන හදපු පළවෙනි පරිගණකය තමයි මොකද්ද? එක්සැක්ට් පරිගණකය. මොකද්ද? එක්සැක්ට් පරිගණකය. ඉලෙක්ට්‍රොනික ඩිලේ ස්ටෝරේජ් ඔටෝමැටික් කැල්කියුලේටර් කියන එක්සැක්ට් පරිගණකය තමයි ලෝකෙට හදපු මොකද්ද? ගබඩා කළ ක්‍රමලයක සංකල්පය යොදාගත් පළවෙනි පරිගණකය. ඊට පස්සේ මේ තියෙන එකේ යන්ත්‍රය ඔයාලා මේකේ වීඩියෝස් බලන්න පුළුවන් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් තියෙනවා බලන්න ඒවා. මේ තියෙන්නේ ඒ උපකරණය. ඊට පස්සේ පසු කාලීනව ටික දියුණු වෙනවා. 1949 දී ජෝන් මෝච්ලි සහ ජෝන් ප්‍රෙස්බැකර්ට් කියන දෙන්නා එකතු වෙලා එක්සැක්ට් නිර්මාණය කරන එක්සැක්ට් කියන පරිගණකය එක්බැක් කියන පරිගණකය නිර්මාණය කරනවා. එක්බැක්. එතකොට එක්බැක් නිර්මාණය කරන ලදී. මෙය ගබඩා කළ ක්‍රමලයක සංකල්පය සහිත අංකිත පරිගණකයක් වේ. එතකොට මේකෙත් ගබඩා කළ ක්‍රමලයක සංකල්පය ඒ කාලේ තිබ්බා. නේද? පැහැදිලි ඇති. එතකොට ඔය වගේ තමයි පුතේ මේ ගබඩා කළ ක්‍රමලයක සංකල්පය ලෝකෙට හඳුන්වා දෙන පරිගණක වෙන්නේ. මේ තියෙන්නේ යන්ත්‍රය. එක්බැක් යන්ත්‍රය. ඊළඟට ඒකෙත් ඔයාලට පුළුවන් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝස් තියෙනවා ලින්ක්ස් තියෙනවා බලන්න පුළුවන්. 1951 දී ජෝන් මෝච්ලිමයි ජෝන් ප්‍රෙස්බැකර්ට් ඒ දෙන්නම එකතු වෙලා තවත් පරිගණකයක් නිර්මාණය කරනවා යුනිවැක් 1 කියන පරිගණකය. ඉතින් මේ පරිගණකයේ යන්ත්‍රයට තප්පරයකදී ගණනය කිරීම කීයක්ද? 10000ක් කරන්න පුළුවන්. එනියක් යන්ත්‍රයට කොච්චරයිද කරන්න පුළුවන්? 5000යි පුළුවන්. අන්න දැන් ඩබල් වෙලා ස්පීඩ් එක. ගණිත කර්ම කොච්චරද? 10000ක් පමණ කළ හැකි විය. මේ වාණිජ්‍ය වශයෙන් අලවු ප්‍රථම පොදුකාරී පරිගණක ලෝකෙට ඉස්සෙල්ලම පරිගණකයක් විකුණන්නේ කවුද? පරිගණකයක් සාමාන්‍ය මහ ජනතාවට විකුණන්නේ කවුද? ජෝන් මෝච්ලි සහ ජෝන් ප්‍රෙස්බැකර්ට් දෙන්න එකතු වෙලා පළවෙනි වාණිජ්‍ය පරිගණකය. එතකොට අනිත් පරිගණක වාණිජ්‍ය වශයෙන් නිර්මාණය කරාද? නැහැ. ඒවා විද්‍යාත්මක පර්යේෂණාගාරවල පර්යේෂණ මට්ටමින් විතරයි තිබ්බේ. ඒවා වාණිජ වශයෙන් නිර්මාණය වෙන්නේ මේක තමයි ලෝකෙට නිර්මාණය වෙන පළවෙනි පරිගණකය. වාණිජ වශයෙන් අලෙවි කරන්න නිර්මාණය වෙන මේ තියෙන්නේ මේ පරිගණකය. වීඩියෝස් බලන්න පුළුවන්. යට තියෙනවා ලින්ක්ස්. මේ තියෙන්නේ මේ පරිගණකය යුනිවැක් 1 කියන පරිගණකය. ඊළඟට 1959 දී ජැක් ක්ලෑර්කිල්, රොබර්ට් නොයිස්,
විසින් ට්‍රාන්සිස්ටර් වල එකතුවකින් ප්‍රථම අනුකලිත පරිපථය නිර්මාණය කරනවා. ඒ කියන්නේ ඉන්ටග්‍රේටඩ් සර්කිට්. එහෙම නැත්නම් IC එක නිර්මාණය කරනවා පළවෙනි IC එක. මොකක්ද 1959 දී මේ තියෙන්නේ ඒ IC එක. නිකන් දිය වෙලා ගිහින් වගේ නේද? ඔව්. මේක ගොඩක් පරණ කෞතුකාගාරවල තියෙන ෆොටෝ එකක්. මෙන්න මේ කියන IC එක නිර්මාණය කරනවා ඒ කාලේ මේ ට්‍රාන්සිස්ටර් ගණනාවක් එකතු කරලා. එතකොට ඊට පසු කාලීනව දැන් අපිට වෙනද පොලේ මෙන්න මේ වගේ IC වර්ග රාශියක් දකින්න හම්බෙනවා. ඉතින් මේ IC වල ඔයාලා දැකලා ඇති. ඔයාලා ඔය වෙසක් කාලේට පත්තු කරන වෙසක් බල්බ් වල, TV වල, රේඩියෝ වල, කම්පියුටර්ස් වල, ෆෝන් වල හැම තැනකම ඉලෙක්ට්‍රොනික උපාංග වල මේ වගේ IC එකක් දකින්න හම්බෙනවා. එතකොට මේ IC එක නිර්මාණය කරේ ඒ කාලේ ගොඩක් අන්නාර ඉස්සරලවත් තිබු ෆොටෝ එකේ පෙන්නපු විදියට. ඊට පසු කාලේනවා මේ IC කියන එක නිර්මාණය වෙනවා ක්‍රමක්‍රමයෙන්. ඉතින් ගොඩක් විවිධ වර්ගවල විවිධ ප්‍රමාණවල IC අපිට දකින්න හම්බෙනවා. ඊට පස්සේ 1971 දී නේද මේ මෑත කාලීනව නේද 1971 දී Intel සමාගම විසින් Intel සමාගම වලහලා ඇති ප්‍රථම ශුද්ධ සකසනය නිර්මාණය කරනවා. මේක නම් කරනවා 4004 කියන Intel ශුද්ධ සකසනය තමයි ප්‍රොසෙසර් එක නිර්මාණය කරනවා. ඉතින් පසු කාලීනව මේ Intel සමාගම විසින් මේ තියෙන්නේ 4004 කියන ප්‍රොසෙසර් එක නිකන් IC එකක් වගේම තමයි නේද? ශුද්ධ සකසනයක් මේක. අර IC එකට වැඩිය ගොඩක් සංකීර්ණයි මේක. එතකොට මෙන්න මේ පසු කාලීනව විවිධ වර්ගයේ ප්‍රොසෙසර්ස් වර්ග නිර්මාණය කරනවා Intel සමාගම. Intel සමාගම විතරක් නෙවෙයි ඔය ආස්සෙම ඉන්නවා කවුද? AMD සමාගම, Apple සමාගම ඔය ආයතනවලින් ප්‍රොසෙසර්ස් නිෂ්පාදනය කරනවා. ඉතින් මේ තියෙන්නේ Intel i7 කියන ප්‍රොසෙසරය. ඉතින් මේ තියෙන්නේ විවිධ සකසනවල Intel ආයතනය විසින් නිර්මාණය කරන ලද විවිධ සකසන. මේ තියෙන 1971 දී 4004 කියන ප්‍රොසෙසරය, 4040 1974 දී මේ 8008 Intel 8080 8085 8086 80186 මේ බලන්න ඒ වගේ ස්පීඩ් එක ඔයාලට පේනවා ඇති. ට්‍රාන්සිස්ටර්ස් කොච්චරක් යොදාගෙන තියෙනවද? ඊය එක මොකද්ද? මේ පරිගණක පරිණාම සකසන වල පරිගණකය අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ Intel 80188 80286 Intel 80386 DX SX SL ආදී වශයෙන් 1986 නිර්මාණය කරනවා. ඊට පස්සේ Intel 80486 මේකෙත් වර්ග ගොඩක් තියෙනවා. ඊට පස්සේ Intel Pentium අහලා ඇති Pentium. ඒ වගේම Pentium 4. ඊට පස්සේ Pentium 2, Pentium 2 Xeon, Pentium 3 1999. ඊට පස්සේ Pentium 4 කියන version එක. ඊට පස්සේ Intel Dual Core අහලා තියෙනවා. ඊට පස්සේ Intel Core 2. ඊට පස්සේ Core i3 නම් මෙතන ඉන්න හැමෝම වගේ අහලා ඇති නේද? Intel Core i3 2008 තමයි නිෂ්පාදනය වෙන්නේ. ස්පීඩ් එක මෙච්චරක් තියෙනවා. Transistors මිලියන 781ක් මේක යූස් කරලා තියෙනවා. එතකොට Intel Core i5 2010 නිර්මාණය වෙනවා. Core i7 අහලා තියෙනවා 2011 ස්පීඩ් එක මෙච්චරයි. 3 බිලියන් transistors යූස් කරනවා. ඒ වගේම ඔන්න දැන් අලුතෙන් නිර්මාණය වෙලා තියෙනවා Core i9 කියන ප්‍රොසෙසරය. ඒක ගොඩක්ම වේගවත් මේ මෑත කාලීනයේ නිර්මාණය වෙච්ච දැනට තියෙන අපිට Core i9 ප්‍රොසෙසරය Intel සමාගමෙන් නිෂ්පාදනය කරපෙන්න ගන්න පුළුවන්. ඉතින් පුතේ මේ Intel සමාගම විතරක් නෙවෙයි සකසන් නිර්මාණය කරන ආයතන. මම ඉස්සෙල්ලා කිව්වා වගේ AMD, Apple තව ආයතන රාශියක් තියෙනවා. ඒ ඕන එකකින් ආට පුළුවන් ඔයාගේ පරිගණකයට ගැලපෙන ප්‍රොසෙසරයක්, සකසනයක් ලබා ගැනීම කරන්න. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට මෙන්න මේ පරිගණක අපේ තාක්ෂණය දියුණු වෙනවා. දැන් ඔයාට ඔයාගේ ඔය අතේ තියෙන පරිගණක යන්ත්‍රය, ස්මාර්ට්ෆෝන් එක, ටැබ් එක ආදී වශයෙන් අර ඈත අතීතයේ ඉඳන් කොතන ඉඳන්ද? ඇබකසේ ඉඳන් නේද? ඇබකසෙන් අපි පටන් ගත්තේ ඔයාලට මතක ඇති. ඇබකසේ ඉඳන් අද ඔයාට මේ දකින්න හම්බෙනවා දැන් මේ අතේ තියෙන උපකරණය දක්වා ඉතාම ඈත අතීතයක් ඕක කරගෙන තමයි මේ තාක් දුරට මේ පරිගණක යන්ත්‍රය ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඔයාලට තේරෙනවා ඇති මේක ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් මේක මිනිස්සු ගොඩාක් මේක වෙනුවෙන් මහන්සි වෙන්නේ නැති, කැප වෙන්නේ නැති. එයාලට උපහාරයක් විදියට තමයි මේක මතක් කරන්නේ. ඉතින් ඔයාලා පොතේ මෙන්න මේ කියන උපකරණ නිර්මාණය කරපු වර්ෂ චරම වැඩක් නැහැ. විභාගයට වර්ෂ හාන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න එක එක උපකරණය නිර්මාණය කරන ලද පුද්ගලයා සහ ඒ උපකරණයේ නම හරියට මතක තියාගන්න ඒක ඉතා වැදගත්.
ඒ උපකරණයේ නම සහ ඒ උපකරණය නිර්මාණය කරන ලද පුද්ගලයා ඉතා වැදගත් විභාගයට ඔය දෙක තමයි අහන්නේ. නැතුව වර්ෂ නම් පාඩම් කරන්න එපා, වර්ෂ වෙන්නේ නැහැ. අනික තමයි ඔය ඉන්ටර්නෙට් එකේම සමහර වෙබ්සයිට්ස් වල තියෙනවා වර්ෂ එක වර්ෂ දීලා තියෙනවා. ඒක නිසා චුට්ටක් ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඒක ඒවා ගැන හඳුනා ගනිමින් අපි ඉස්සරහට යමු. හරි. අපි යමු එහෙනම් ඊළඟ කොටසට සාකච්ඡා කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තාක්ෂණික ලෝකයේ දියුණු වෙනවත් සමගම හරිද? තාක්ෂණික ලෝකයේ දියුණු වෙනවත් සමගම පරිගණකයේ අනාගත දිශානතියක් ගැන අපිට කතා කරන්න පුළුවන්. හරිද? යටින් වලට මේ ඡේදය ලියා ගන්න පුළුවන්. මම නිකන් කියවගෙන යන්නම්. බුද්ධිමත් මිනිසෙකුගේ ක්‍රියාකාරීත්වයට බොහෝ සෙයින් සමාන පරිගණකයක් නිපදවීම වර්තමාන විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවයි. පරිගණක විද්‍යාවේදී මෙම ශාස්ත්‍රයේ කෘත්‍රිම බුද්ධිය ලෙස හැදින්වේ. එකම අවස්ථාවේදී වෙනස් සිතුවිලි කීපයක් කෙරෙහි අවධානය යොමු කර තීරණ ගැනීම, කටහඬවල් වෙන වෙනම හඳුනා ගැනීමේ හැකියාව ආදී සංකීර්ණ ක්‍රියාදාමයන් මිනිසාට සිදු කළ හැකියි. රොබෝ තාක්ෂණය, ස්වයංක්‍රීය වාහන නිපදවීම වැනි දේවල් කෘත්‍රිම බුද්ධිය උපයෝගී කොටගෙන දැනටමත් සිදු වෙමින් පවතී. අනුක පරිගණක වැනි ජෛව පරිගණක තාක්ෂණයන් පිළිබඳ සංකල්ප දැනටමත් බිහි වෙමින් පවතින අතර අනාගතයේදී ඒවා යථාර්ථ බවට පත් විය හැක. තවද වසර 2015 දී පමණ වන විට ලෝක ප්‍රථම ක්වොන්ටම් පරිගණකය ඉදිරිපත් කිරීම විද්‍යාඥයන්ගේ එක් අරමුණක් වී ඇත. මෙය පස්වන පරම්පරාවේ අභිමතාර්ථ ලෙස සැලකිය හැකිය. ඔය කියන ක්වොන්ටම් පරිගණකයේ දැනටමත් නිර්මාණය කරලා ඉවරයි. කැමති නම් බලන්න ක්වොන්ටම් පරිගණකයේ වීඩියෝ එකක් මම යකින් දානවා ලින්ක් එකේ. ඒකේ ගිහින් බලන්න. මෙන්න මේ 2015 දැන් නිර්මාණය කරලා තියෙන ක්වොන්ටම් පරිගණකය නිර්මාණය කරලා ඉවරයි මේ වෙනකොට. ඒක ලොකු ජයග්‍රහණයක් පරිගණක ලෝකේ. එතකොට මේ පරිගණකය ඔයාගේ දැන් අතේ තියෙන පරිගණකයේ වගේ. දැන් ඔයාගේ අතේ තියෙන පරිගණකයේ තියෙන මේ අතේ තියෙන පරිගණකයේ වගේ කෝටි දසවාරයක් වේගවත්. උච්චර වේගවත්ද? කෝටි දසවාරයක් වේගවත් මෙන්න මේවාට දකින්න හම්බෙන පරිගණකය. තා වේගවත් පරිගණකයක් තමයි මෙන්න මේ ක්වොන්ටම් පරිගණකය කියලා. හරි. ඉතින් එහෙනම් ඔන්න ඔය විදිහට අපි ඔය සාකච්ඡා කරේ මොකද්ද? අපි පරිගණක ලෝකය නිර්මාණය, පරිගණක තාක්ෂණය දියුණු වෙච්ච හැටි ගැන තමයි අපි ඔය සාකච්ඡා කරේ. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මේ තාක්ෂණය පුතේ එකපාරම අපේ ලෝකෙට කඩාගෙන පැන්නේ නැහැ. නේද? මේ තාක්ෂණය ටිකෙන් ටික දියුණු වෙලා තමයි අපි මේ දකින්න නම් වෙන පරිගණක යන්ත්‍රය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි ඊළඟට යමු. දැන් අපි මේ සාකච්ඡා කරේ පරිගණක යන්ත්‍රය කොහොමද බිහි වුනේ කියලා නේද? ඈත අතීතයේ ඉඳන් මේ තාක්ෂණය කොහොමද මෙතෙන් වෙනකන් ආවේ කියන එකයි ඔය අපි සාකච්ඡා කරන්නේ. ඊළඟට අපි යමු. එතනින් පස්සේ මේ ලෝකේ වාට දකින්න හම් වෙනවා ඔයාගේ යාළුවාගේ අතේ තියෙන්නේ විවිධ වර්ගයේ ස්මාර්ට්ෆෝන් එකක්, ටැබ් එකක්. ඔයාගේ එහා පැත්තේ ගෙදර තියෙන්නේ කම්පියුටර් ඩෙස්ක්ටොප් මේසයක් උඩ තියෙනවා. එහෙම නැත්නම් ඔයාලඟ තියෙන්නේ ලැප්ටොප් කම්පියුටර්. විවිධ වර්ගයේ උපකරණ පරිගණක යන්ත්‍ර පුතේ සමහර මිනිස්සු අතේ තියෙනවා. ඔයා පාරේ යනකොට සමහරක් මිනිස්සුන්ගේ ස්මාර්ට් වොච් එකක් බැලගෙන යනවා, ස්මාර්ට් රින් දාගෙන යනවා සමහරක් අය. ඉතින් මෙන්න මේ වගේ ඒ වගේම Google Glass පාවිච්චි කරනවා. මේ හැම එකක්ම පරිගණක උපාංග. එතකොට මේ ලෝකයේ තියෙන පරිගණක උපාංග අපිට පුළුවන් පහත විදිහට වර්ගීකරණය කරන්න. පහත විදිහට අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. බලමු අපි වර්ගීකරණය කරලා කොහොමද මේ පරිගණක නිර්මාණය වෙලා තියෙන්නේ? ඒ වගේම මේ වගේ වර්ග මොනවද? එහෙනම් අන්න අපි ඊළඟට මාතෘකාවට යනවා. මොකද්ද? පරිගණක වර්ගීකරණය. මොකද්ද මාතෘකාව? පරිගණක වර්ගීකරණය. ලියන්න මාතෘකාව පරිගණක වර්ගීකරණය. තාමත් අපි ඉන්නේ පළවෙනි මාතෘකාවේමයි. අද මම මේ කොටස ඉවර කරනවා. පරිගණක වර්ගීකරණය. මහන්සි වගේ නම් හරිද? ලියලා ටිකක් මහන්සි වගේ නම් පුළුවන් වීඩියෝ එක නවත්තලා පස්සේ වෙලාවක බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔයාලට මේ නෝට් එක කම්ප්ලීට් වෙන්නයි ඕන. හරි. පරිගණක වර්ගීකරණය. ඉතින් මේ පරිගණක වර්ගීකරණය අපිට පුළුවන් පරම්පරාවව වර්ග කරන්න. ඒ වගේම ප්‍රමාණීය සැලකිල්ලට ගෙන වර්ගීකරණය කරන්න පුළුවන්. ඊළඟට කාර්ය සැලකිල්ලට ගෙන වර්ගීකරණය කරන්න පුළුවන්. නිර්මාණ තාක්ෂණයේ සැලකිල්ලට ගෙන වර්ගීකරණය කරන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න ඔය ටික අපි ලියාගමු. කොහොමද වර්ගීකරණ නිර්ණායක හතරයි තියෙන්නේ. එකක් පරම්පරාව අනුව, ප්‍රමාණය අනුව, කාර්ය අනුව, නිර්මාණ තාක්ෂණය අනුව. ඉතින් අපි පරම්පරාව අනුව ගත්තොත් එහෙම වර්ග තියෙනවා පහ. මොනවාද පහ? එකක් තමයි පළමුවන පරම්පරාව, දෙවන පරම්පරාව, තුන්වන පරම්පරාව, හතරවන පරම්පරාව, පස්වන පරම්පරාව. එතකොට මේ පළවෙනි ලියාගෙන යන්න පුළුවන් නෝට් එක.
පළවෙනි පරම්පරාවේ පරිගණකවලට නිර්මාණය කරන්න යොදාගත්තේ දේ රික්තක නල. රික්තක නල තමයි යොදාගත්තේ 1940ත් 1956ත් කාලවක වරුවේ තමයි මේ පළමු පරම්පරාවේ පරිගණක කියන ඒවා නිර්මාණය කරේ. එතකොට මේ රික්තක නල ඔයාලා දැක්කා ඉස්සෙල්ලා මම රූප සටහන පෙන්නුවා නේද? රික්තක නල හොයාගත්තේ කවුද? ඩී ෆොරස්ට් කියන පුද්ගලයා විසින් නේද? ඉතින් මේ රික්තක නල භාවිතයෙන් නිර්මාණය කරපු පරිගණක තාමත්ම විශාලයි නේද? පළමු පරිගණකයේ සෑදීමේදී රික්තක නලයක් භාවිතා කර තිබේ. ඒ වගේම මෙහි මතකයේ විදියට මැග්නටික් ඩ්‍රම් එකක් භාවිතා කරලා තියෙනවා. මේ නෝට් එක ලියන්න අවශ්‍ය නැහැ. හරිද? මේක අවශ්‍ය නැහැ ලියන්න. මේ ඔයාලට පේන ස්ලයිඩ් එකේ ලියන්න ඕනේ නැහැ. එකක් මේ දැනගන්න කියන්නේ. ඒ වගේම මෙම පරිගණකයේ කාමරයක තරම් විශාලත්වයකින් යුක්ත විය. මෙය ක්‍රියාත්මක වීමේදී තා විශාල විදුලි බලයක් අවශ්‍ය විය. මේ සඳහා ලොකු වියදමක්ද දරන්න සිදු විය. එලෙසම මේ භාවිතා කරන අධික විදුලි බලය නිසා විශාල වශයෙන් තාපය නිපදවීමද එමගින් පරිගණකයේ කාර්යක්ෂමතාවය අඩු වීමද ලොකු අවාසියක් විය. ඉතින් බලන්න පුළුවන් පළවෙනි මාතෘකාව යන පළමු පරම්පරාවේ පරිගණක කියලා. ඊට පස්සේ භාවිතා කළ තාක්ෂණය කියලා ලියන්න රික්තක නල. රික්තක නල. වර්ෂ පාඩම් කරන්න අවශ්‍ය නැහැ නිකන් ලියාගන්න 1940 1956. හරිද? ඉතින් මේ තියෙන තෝරන රික්තක නල. එතකොට මේ අවධියේදී පරිගණකයේ සමග නොට් ලියන්න අවශ්‍ය නැහැ. මේ අවධියේදී පරිගණකයේ සමග ක්‍රියා කිරීමට භාවිතා කළ භාෂාව මැෂින් ලැන්ග්වේජ් වන නම් වන අතර මේ පරිගණක භාවිතයේදී යොදා ගන්න ලබන පහළ මට්ටමේ පරිගණක භාෂාවකි. මේ නිසා මෙම පරිගණක මගින් වරකට විසඳිය හැකි වූයේ එක ගැටලුවක් පමණි. මේක දත්ත ඇතුල් කිරීමට පංච් කාඩ් ලෙස හඳුන්වනු ලැබූ සිදුරු සහිත කාඩ්පත් හෝ කඩදාසි පටි භාවිතා කළ අතර මෙහි විසඳුම් මුද්‍රණය කිරීමෙන් ලබාගෙන මෙම යුගයේ භාවිතා කළ පරිගණක අතර යුනිවැක් සහ එනියැක් යන පරිගණක හැඳින්විය හැක. මෙන්න තියෙනවා යුනිවැක් සහ එනිවැක් කියන පරිගණක යන්ත්‍ර නිරූපක සාමාන්‍යයෙන් පේන්නේ එනියැක් පරිගණකයක්. ඉතින් මේ වගේ විශාලත්වය බලන්න. පැහැදිලි ඇති. මේ වගේ වීඩියෝස් පහල තියෙනවා බලන්න පුළුවන් ඔයාලට. මේ තියෙන එනියැක් පරිගණකයක්. මේ එඩ්වැක් පරිගණකයක් උදාහරණ ලියන්න පුතේ. මේ පළමු පරම්පරාවේ පරිගණක වලට උදාහරණ. එනියැක් එඩ්වැක් UNIVAC IBM 702 IBM 702 IBM 650 ඉතින් මෙන්න මේ විදිහට පරිගණක යන්ත්‍ර උදාහරණ රාශියක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ පළවෙනි පරම්පරාවේ පරිගණකවල අංග විදිහට ලක්ෂණ විදිහට මෙන්න මේවා හඳුනා ගන්න පුළුවන්. මේ යටින් පළමු යුගයේ පරිගණකවල ලක්ෂණ අංග. එක රික්තක නල භාවිතා කරයි. දෙක විශ්වාසයෙන් තොරයි. විශ්වාසය හරි අඩුයි. මැෂින් භාෂාව පමණක් භාවිතා කරයි. මිලෙන් අධික වේ. විශාල තාපයක් නිපදවයි. ආදාන හා ප්‍රතිදානුපාංග සෙමින් ක්‍රියා කරයි. ප්‍රමාණයෙන් විශාල වේ. වායු සමීකරණය කිරීමක් අවශ්‍ය වේ. එහා මෙහා ගෙන යා නොහැක. එහා මෙහා ගෙන යන්න බෑ මේවා. විදුලිය විශාල වශයෙන් පරිභෝජනය කරයි. පැහැදිලිද? ඉතින් මෙන්න මේ ලක්ෂණ අපිට හම් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් වීඩියෝ එක නවත්තලා මෙන්න මේ ටික ලියා ගන්න. නෝට් එක සම්පූර්ණ වෙනවා. නේද? ඉතින් මේවා තමයි ලක්ෂණ පළවෙනි පරම්පරාවේ. ඊට පස්සේ අපි යනවා දෙවනි පරම්පරාවේ පරිගණක ලියන්න. දෙවන පරම්පරාවේ පරිගණක. භාවිතා කර තාක්ෂණය තමයි ට්‍රාන්සිස්ටර්. කාලය 1956ත් 1963ත් අතර කාල පරාසයක. එතකොට මේ වැකියුම් ටියුබ් වෙනුවට මේ නෝට් එක ලියන්න අවශ්‍ය නැහැ. වැකියුම් ටියුබ් වෙනුවට ට්‍රාන්සිස්ටර් භාවිතා කරමින් නිපදවන ලද පරිගණක මෙම යුගයේදී බිහිවිය. 1947 දී ට්‍රාන්සිස්ටර් සොයා ගැනීමත් සමග මෙම අවධියේදී ඉපදූ පරිගණකවල විශේෂ වෙනස්කම් කිහිපයක් සිදු විය. පරිගණකයේ විශාලත්වය කුඩා වීම, කාර්යක්ෂම වීම, ලාභදායී වීම ඒ අතරින් ප්‍රධාන වේ. මේ පළමු යුගයේ පරිගණක වලට වඩා විශ්වාසදායී වුවද ට්‍රාන්සිස්ටර් මගින් නිපදවන තාපයේ පෙර පරිදිම විය. මේ නිසා පරිගණකයට සිදුවන හානිය වෙනසක් සිදු නොවිය. මෙම යුගයේදීද දත්ත ඇතුළත් කිරීමට පංච් කාඩ් ලෙස හඳුන්වන සිදුරු කාඩ්පත් හෝ කඩදාසි පටි භාවිතා කර අතර විසඳුම් මුද්‍රණය කිරීමෙන් ලබා ගැනුණි. ඉතින් මේ තියෙන්නේ වැකියුම් ටියුබ් එකක්, මේ තියෙන ට්‍රාන්සිස්ටර්. එතකොට මේවා ප්‍රතිස්ථාපනය කරා ට්‍රාන්සිස්ටර් මගින්. එතකොට අපිට තාමත්ම කාර්යක්ෂම පරිගණකයක් නිර්මාණය කරගන්න පුළුවන් වුණා.
තාක්ෂණයේ සිදු වෙනසත් සමග පරිගණක භාෂාවේ වෙනසක් සිදු විය. එනම් සංකේත යොදා ගැනීම පරිගණකයේ සමග ගණන් කළ හැකි වූ අතර එයට ඇතුළත් කළ විධාන වචන ලෙස ඇතුළත් කිරීමට හැකි විය. COBOL සහ FORTRAN යන පරිගණක භාෂාවන්ගේ මූලාරම්භය මෙය ලෙස සැලකිය හැකියි. මේ පරිගණක මුල් යුගයේ පරිගණක මෙන්ම දෙනු ලබන විධානයන් මතකයේ රඳවා ගන්නට සමත් වූ අතර ඒ සඳහා යොදාගත් මැග්නටික් ඩ්‍රම් වෙනුවට මැග්නටික් කෝ යන තාක්ෂණය භාවිතා කරනු ලැබුවා. ඉතින් මේ තියෙන්නේ මේ වගේ පරිගණක වලට උදාහරණ කීපයක්. ඉතින් ඔයාලට පුළුවන් මේ උදාහරණ ලියා ගන්න. මම මේ උදාහරණ දෙන්නම්. මෙන්න මේවා IBM 1620 IBM 7094 CDC 1604 CDC 3600 UNIVAC 1108 ඉතින් ඔන්න ඔය වගේ පරිගණක යන්ත්‍ර රාශියක් අපිට උදාහරණ විදියට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මොනවාද මේ දෙවන පරිගණක යුගයේ නැත්නම් දෙවන යුගයේ පරිගණක වල අංග නැත්නම් ලක්ෂණ මොනවද? එකක් තමයි ට්‍රාන්සිස්ටර් යොදා ගන්නවා. ඒ වගේම පළම පරම්පරාවට සාපේක්ෂව විශ්වාසදායීයි. පළම පරම්පරාවට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩායි. පළම පරම්පරාවට සාපේක්ෂව අඩු තාප ප්‍රමාණයක් නිපදවයි. පළම පරම්පරාවට සාපේක්ෂව අඩු විදුලි පරිභෝජනයක් ඇත. පළම පරම්පරාවට වඩා වේගවත් වේ. මිලෙන් අධිකයි. න්‍යාය සමීකරණය කිරීමට අවශ්‍ය වේ. මැෂින් භාෂාව හා ඇසෙම්බලි භාෂාව භාවිතා කරනවා. ඔන්න ඕවා තමයි එතකොට ලක්ෂණ විදියට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඒ යුගයේදී. ඊළඟට අපිට එනවා තුන්වන පරම්පරාවේ පරිගණක. මොනවාද තුන්වන පරම්පරාවේ පරිගණක? ඒ සඳහා අපි භාවිතා කරන්නේ ලියන්න පුළුවන් තුන්වන පරම්පරාවේ පරිගණක කියලා. භාවිතා කළ තාක්ෂණය තමයි සමෝදානිත එහෙම නැත්නම් අනුකලිත පරිපථ. සමෝදානිත නැත්නම් අනුකලිත පරිපථ. ඉන්ටග්‍රේටඩ් සර්කිට් IC. මේ තියෙන්නේ එතකොට IC එකක්. අපි මේ ගැන කතා කරා ඉස්සල්ලා. මේ තියෙන IC. එතකොට IC භාවිතා කරලා තමයි ඒ කාලේ පරිගණක නිර්මාණය කරේ. මේ නෝට් එක ලියන්න අවශ්‍ය නැහැ. මම නිකන් කියවන්නම්. සංකෘත පරිපථ භාවිතයක් සමග පරිගණකවල නව යුගයක් මෙම අවධියේදී ඇති විය. මෙය පරිගණක විකාශනයේ තුන්වන යුගයේ ලෙස හැඳින්විය හැකිය. මීට පෙර භාවිතා කළ ට්‍රාන්සිස්ටර්ස් එකතු කොට තවදුරටත් කුඩා වනසේ සකස් කළ සංග්‍රහිත පරිපථ මෙම යුගයේ පරිගණක සඳහා යොදා ගන්න ලදී. එලෙසම මේවා එකතු කොට සාදන ලද සෙමිකන්ඩක්ටර් පරිගණක භාවිතය නිපදවීමට භාවිතා විය. මෙම නව තාක්ෂණයක් සමග පරිගණක ඉතිහාසයේ සුවිශේෂී අවධියකට මෙම යුගයේදී පිවිසෙනි. මෙතෙක් භාවිතා කළ පංච් කාඩ් සහ මුද්‍රණ කටයුතු වෙනුවට කීබෝඩ් සහ මොනිටර්ස් පාවිච්චි ආරම්භුනි. එසේම අතුරු මුහුණත් සහ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියක් භාවිතය පළමුවෙන්ම ඇරඹුණේ මෙම යුගයේදී වන අතර මේ නිසා වැඩසටහන් කීපයක් සමග එකවර වැඩ කිරීමේ හැකියාව පරිගණකයට ලැබුණි. මෙම පරිගණකවල ප්‍රමාණය සහ මිලෙහි අඩුවීම වැඩි දෙනා අතර මෙම පරිගණක ප්‍රචලිත වීමටද හේතුවක් විය. ඉතින් තුන්වන පරිගණක යුගයේ අපි අංග ලියන්න ඉස්සෙල්ලා උදාහරණ කීපයක් තියාගමු. උදාහරණ තමයි මෙන්න මේවා IBM 360 IBM 370 IBM 370 series එක. තව උදාහරණයක්. තවත් උදාහරණයක් Honeywell 6000 series. මේ තවත් උදාහරණයක්. ඊළඟට PDP personal data processor කියලා මේකට කියනවා. PDP computer එක. මේකත් තවත් උදාහරණයක්. IBM 370 හෝ 168 මේ උදාහරණ ලියා ගන්න. TDC 316 මේවා තමයි එතකොට තුන්වන පරම්පරාවේ පරිගණක වලට උදාහරණ. අපි එන ලක්ෂණ ටිකක් ලියා ගමු. මොනවාද ලක්ෂණ? අනුකලිත පරිපථය උදා ගන්න ලදී. තුන්වන යුගයේ පරිගණක වල ලක්ෂණ. එක ලියන්න අනුකලිත පරිපථය උදා ගන්නා ලදී. ඊළඟට වඩා විශ්වාසදායී විය. ප්‍රමාණයෙන් කුඩා විය. අඩු තාප ප්‍රමාණයක් නිපදවයි. වේගවත් වේ. අඩු නඩත්තුවක් අවශ්‍ය විය. මිලෙන් අධිකය. වායු සමීකරණ අවශ්‍ය වේ. අඩු විදුලි පරිභෝජනයක් ඇත. high level පරිගණක භාෂා මගින් කේතනය කළ හැකි විය. මේ high level පරිගණක භාෂා ගැන ඉදිරියේදී සාකච්ඡා කරමු. ඔන්න ඔය ලක්ෂණ තමයි අපිට හම්බෙන්නේ තුන්වන පරම්පරාවේ පරිගණකවල ලක්ෂණ විදියට.
ඊළඟට අපි යනවා හතරවන පරම්පරාවේ පරිගණක ගැන සාකච්ඡා කරන්න. විශාල ප්‍රමාණයේ අනුකරිත පරිපථ තාක්ෂණය යොදාගත්තා. එහෙම නැත්නම් අපි ඔකට කියනවා very large scale integration. නැත්නම් VLSI කියන තාක්ෂණය තමයි යොදාගත්තේ. එහෙම නැත්නම් ශුද්ධ සකසන කියන තාක්ෂණය අපි මේ තාක්ෂණ දෙකම යොදාගත්තා හතරවන පරම්පරාවේ පරිගණක. ඒකට විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ හෝ ශුද්ධ සකසන තමයි යොදාගත්තේ මේ පරිගණක තාක්ෂණයන් නිර්මාණය කරන්න. ඒකට භාවිතා කරපු තාක්ෂණය ලියා ගන්න මේ දෙකම. ශුද්ධ සකසනය කියන්නේ ප්‍රොසෙසර් එක ඔයාලා දන්නවා මෙන්න මේ විදිය තමයි ප්‍රොසෙසර් එක. මම ඊවන පෙන්නුවා උදාහරණ. ඉතින් ඒ වගේ නිර්මාණය කරපු පරිගණකයන් තමයි මේ තියෙන්නේ මයික්‍රෝ කම්පියුටර්ස් Apple උදාහරණ ලියන්න. ඊළඟට Radio Shack කියන පරිගණකය. ඊළඟට Commodore 64 කියන පරිගණකය. ඊළඟට Sinclair කියන පරිගණකය. එතකොට මේ හතරවන පරම්පරාවේ පරිගණකවල තිබ්බ ලක්ෂණ මොනවද? මෙන්න ලක්ෂණ ලියන්න. හතරවන යුගයේ පරිගණකවල ලක්ෂණ. ශුද්ධ සකසනයේ භාවිතය. පරිගණකයේ මේසයක් මතට ගත හැකි තරම් කුඩා වීම අන්න ප්‍රයෝජනවත් වුණා නේද? අපිට දැන් පරිගණකයේ මේසයක් උඩ තියාගෙන වැඩ කරන්න පුළුවන්. අර වගේ දින විශාල හෝල් වගේ විශාල නෑ. කුඩා වෙලා පරිගණකය. තප්පරයකට උපදේශ මිලියනයක් පමණ සැකසිය හැකි තරම් වේගවත් වීම. මේවා කුඩා හා ප්‍රබල වීම නිසා එකිනෙක හා සම්බන්ධ කරමින් පරිගණක ජාල සෑදීමේ හැකියාව. මේ අනුව අන්තර්ජාලය ගොඩනැගීම. මූසිකය වෙති අතින් හැසිරවිය හැකි උපාංග මගින් විධාන දීමේ හැකියාව. චිත්‍රක පරිශීලක අතුරු මුහුණත සහිත මෙහෙයුම් පද්ධතිය. මෙන්න මේ ලක්ෂණ හතරවර පරම්පරාවේ පරිගණකවල අපිට දකින්න හම් වෙනවා. එතකොට මේ තමත් උදාහරණ ලියා ගන්න. DEC10 star 1000 මේවත් තව උදාහරණ. ඊළඟට PDP11 ඊළඟට යනවා පස්වන පරම්පරාවේ පරිගණක. මේකට අපි පාවිච්චි කරපු තාක්ෂණය තමයි අති විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ ultra large scale integration. එහෙම නැත්නම් ULSI. ඒ වගේම සිතන්නට හැකි පරිගණක මේ අතට අපි ගන්නවා. මේ වගේ මේ යටතේ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ සිතන්න පුළුවන් පරිගණකයක්. කෘත්‍රිම බුද්ධිය කියන එක නිර්මාණය වෙනවා artificial intelligence භාවිතා කරමින් පස්වන පරම්පරාවේ පරිගණක නිර්මාණයට විද්‍යාඥයන් උත්සාහ දරනවා. දැන් අපි මේ ජීවත් වෙන්නේ පුතේ පස්වන පරම්පරාවේ මුල් අවධියේ. පස්වන පරම්පරාවේ පරිගණකවල මුල් අවධියේ තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඔයාගේ මේ දැන් ඔයාගේ ෆෝන් එකේ බලන්න artificial intelligence සහිත keyboard එකක් තියෙනවා. artificial intelligence සහිත selfie කැමරාවක් තියෙනවා. ඔයා ඒක දන්නවා ඒක තියෙනවා පුදුම option ගොඩක්. ඒ වගේම සමහර apps ගොඩාක් ඔයාගේ ෆෝන් එකේ ඇති artificial intelligence සයිද. ඉතින් ඒ කියන්නේ ඔයා දැන් මේ ජීවත් වෙන්නේ පස්වන පරිගණක පරම්පරාවේ. පැහැදිලි? පස්වන පරම්පරාවේ පරිගණක කියලා ලියලා භාවිතා කරපු තාක්ෂණයන් ලියා ගන්න මෙන්න මේවා. ඊට පස්සේ පරිගණක මේක ලියන්න අවශ්‍ය නැහැ නිකන් අහගෙන ඉන්න. පරිගණක විකාශනයේ ඉතාමත්ම වැදගත් අවධිය ලෙස මෙය හැදින්විය හැකිය. පරිගණකයටම වෙන් වූ බුද්ධියක් සමග පරිගණක ක්‍රියා කිරීම ආරම්භ විය. පරිගණකයේ වර්තමාන සහ අනාගත අවධිය දැක්වෙන යුගය ලෙස මෙය සැලකේ. වර්තමානයේ භාවිතා වන voice recognition ආදම කටහඬ හඳුනා ගන්න පුළුවන්. වෙනි වැඩසටහන් භාවිතා වීම ඇරවීමත් parallel processor සහ superconductor වැනි පරිපථ පරිගණකයේ භාවිතා වන කෘත්‍රිම බුද්ධිය වැඩි දියුණු කිරීමටත් හේතු විය. ඉතින් මේක අති විශාල තාක්ෂණික විප්ලවයක් බවට පත් වෙමින් අවසානයේ පරිගණක හැසිරවීමට විධාන ලබා දීම සඳහා සාමාන්‍ය භාවිතා කරන භාෂාවන් භාවිතයට හැකි වී ඇති අතර මෙය natural language නම් වේ. අපි මේ සාමාන්‍ය භාවිතා කරන ඉංග්‍රීසි භාෂාව මගින් ක්‍රමලේඛ නිර්මාණය කරන්න පුළුවන් තාක්ෂණයක් අද ඇවිල්ලා තියෙනවා. ඉතින් උදාහරණ තමයි මෙන්න ලියා ගන්න desktop පරිගණක ඔයාගේ ගෙදර තියෙන laptop පරිගණක මේ ඔයාලට තියෙන laptop පරිගණකය. ඊළඟට නෝට්බුක් පරිගණක නේද නෝට්බුක්. ඊට පස්සේ අල්ට්‍රාබුක් ඔන්න ඔය වගේ පරිගණකයන්ට අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ තාක්ෂණික උදාහරණ විදියට පස්වන පරම්පරාවේ පරිගණකවල. පස්වන යුගයේ පරිගණකවල ලක්ෂණ ලියන්න කෘත්‍රිම බුද්ධිය. කටහඬ හඳුනා ගැනීම හා එයට ප්‍රතිචාර දැක්වීම. ඒ අනුව ස්වභාවික භාෂා භාවිතයෙන් විධාන දීමේ හැකියාව. ස්වයං ඉගෙනීම හෙවත් අත්දැකීම් මගින් ඉගෙනීම. ඔයාලා දන්නවා සමහර apps වලට ඒ තාක්ෂණය දැන් තියෙනවා. නැනෝ තාක්ෂණය. වේගවත් නිවැරදි ප්‍රතිචාර දැක්වීම හා තීරණ ගැනීම.
මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත පරිගණකයක් තමයි දැන් ඔයාගේ අතේ ඔය දැන් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ කෘත්‍රිම බුද්ධිය කියන එක අද වෙනකොට ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. පැහැදිලි ඇති. ඉතින් අපි ඔය සාකච්ඡා කරේ පුතේ අපි ඔය සාකච්ඡා කරේ ඔයාලට මතක ඇති මොනවද දැන් මේ කතා කරන්නේ ඉතිහාසය ගැන කතා කරා පරිගණක ඉතිහාසය ගැන කතා කරා ඊට පස්සේ දැන් අපි මේ සාකච්ඡා කරේ මොකද්ද පරිගණක වර්ගීකරණය පරම්පරාවන්ව පරිගණක වර්ගීකරණය ගැන තමයි ඔය දැන් අපි සාකච්ඡා කරේ අපි යමු එහෙනම් ඊළඟ වර්ගීකරණයන් ටිකක් සාකච්ඡා කරන්නට හරි ඊළඟට අපිට හම්බෙනවා මොකද්ද දැන් අපි පරම්පරාවන්ව වර්ගීකරණය කරා නම් ඊළඟට දැන් අපිට අවශ්‍ය වෙනවා මොකද්ද ප්‍රමාණය සැලකිල්ලගෙන වර්ගීකරණය කරන්න. පරිගණක වල ප්‍රමාණය. ඉතින් මේක අපිට පුළුවන් ප්‍රධාන ආකාර හතරකට වෙන් කරන්න. එක සුපිරි පරිගණක. එක සුපිරි පරිගණක. දෙක මහා පරිගණක ලියා ගන්න. මහා පරිගණක. තුන මධ්‍ය පරිගණක. හතර ක්ෂුද්‍ර පරිගණක. ඉතින් සුපිරි පරිගණකයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ පරිගණකයක්. කොයි වගේද? මෙම පරිගණක ඉතා බල සම්පන්න වේ. විද්‍යාත්මක සහ ඉංජිනේරු කටයුතු සඳහාද ඉතා සංකීර්ණ වූ ගණිතමය ගැටලු විසඳීම සඳහාද යොදා ගැනෙන මෙම පරිගණක ප්‍රමාණයෙන් විශාලය, මිල අධිකය, එසේම දුර්ලභය. මෙම පරිගණක නාසා වැනි ආයතන මගින් මෙන් විශාල ව්‍යාපාර සහ යුද හමුදා කටයුතු සඳහාද යොදා ගනු ලබයි. හරිද? සුපිරි පරිගණක කියලා ලියලා මෙන්න මේ නෝට් එක ලියා ගන්න. හරිද? එතකොට මේ සුපිරි පරිගණකයක් මෙන්න මේ වගේ මේ තියෙන සුපිරි පරිගණක තමයි මේ තියෙන්නේ. මේවා ගොඩක්ම ගෙවල් වල පාවිච්චි කරන්න නැහැ පුතේ ඈ. හරිද? සුපිරි පරිගණකයක් ඔයාගේ ගෙදර බිල්ඩින් කරන වැඩක් නැහැ. ඒවා මහා පරිමාණ ආයතන වල තමයි යොදා ගන්න. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ නාසා ආයතනය යුද්ධමය මෙහෙයුම් වලට තමයි මේ සුපිරි පරිගණක කියන ඒවා යොදා ගන්න. ඊළඟට මහා පරිගණක. දැන් සුපිරි පරිගණකයක් තරම් බල සම්පන්න නැහැ. ඊට වැඩිය අඩු බල සම්පන්න වලින් යුතු පරිගණක වලට කියනවා මහා පරිගණක. මේවා සුපිරි පරිගණක වලට වඩා වේගයෙන් මේ නෝට් එක ලියා ගන්න. පරිගණක වලට වඩා වේගයෙන් බලයෙන් සහ මිලෙන් අඩුයි. මහා පරිගණක තාක්ෂණය යනු පරිශීලකයන් විශාල ප්‍රමාණයක් පර්යන්ත කියලා අපි ඒවට කියනවා. විශාල ප්‍රමාණයක් යොදා ගැනීමෙන් එක් පරිගණකයට සම්බන්ධ වෙමින් දත්ත සහ තොරතුරු හුවමාරු කර ගැනීම, තැන්පත් කිරීම සහ නැවත ලබා ගැනීමයි. විශාල වෙළඳ ව්‍යාපාරවලටද ඊ වෙළඳාම්නේදීද මහා පරිගණක තාක්ෂණය යොදා ගනු ලබන අතර අන්තර්ජාලය භාවිතා කරමින් ගනුදෙනු කිරීමට සිදුවේ. විශාල ප්‍රමාණයේ වෙළඳ ආයතනවල මෙවැනි පරිගණක අදටත් භාවිතා වේ. බැංකුවල නේද විවිධ මූල්‍ය ආයතනවල මෙන්න මේ වගේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් විශාල ප්‍රමාණයේ මහා පරිමාණ අපිට දකින්න මහා පරිගණක කියන ඒවා අපිට දකින්න හම්බ වෙනවා. මෙන්න මේ වගේ තමයි ඔය බැංකුවල කටයුතු මහා පරිමාණ ආයතනවල කටයුතු සිදු කරනු ලබන්නේ. ඊළඟට අපිට හම්බ වෙනවා මධ්‍ය පරිගණක. මධ්‍ය පරිගණක මිනි කම්පියුටර්ස් කියලා කියනවා. යාන නෝට් එක 1960 දශකයේ නිර්මාණය කරන ලද මධ්‍ය පරිගණක මහා පරිගණක වලට වඩා වේගයෙන් බලයෙන් සහ මිලෙන් අඩු පොදු කාර්ය පරිගණක ලෙස හැඳින්වේ. පාවිච්චිය පහසුය. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් පර්යන්ත කිහිපයක් මගින් මධ්‍ය පරිගණකය හා සම්බන්ධ වෙමින් දත්ත හා තොරතුරු හුවමාරු කරගනු ලැබේ. බැංකු පද්ධතිය තුළ මෙය යොදා ගන්නා ලබනවා. එතකොට මේ පර්යන්ත කියලා කියන්නේ විදිහේ එක ප්‍රධාන පරිගණකයකට තවත් පරිගණක සම්බන්ධ වුණාට පස්සේ අර තවත් පරිගණක වලට සම්බන්ධ වෙන පරිගණක වලට අපි කියනවා මොනවාද? පර්යන්ත කියලා. පර්යන්ත උපාග කියලා. හරිද? ඉතින් මේ තියෙන්නේ මේ වගේ මධ්‍ය පරිගණක කීපයක්. උදාහරණ මේ තියෙන තවත් ඒ වගේ මධ්‍ය පරිගණකයක්. මේ ඔයාලා දැකලා ඇති. ඊළඟට අපිට හම් වෙනවා ක්ෂුද්‍ර පරිගණක මයික්‍රෝ කම්පියුටර්ස්. මයික්‍රෝ කම්පියුටර්ස් කියලා කියන්නේ ලියා ගන්න මේ කුඩා පරිගණකයකි. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගනු ලබන මෙම පරිගණක අඩු ධාරිතාවයක් සහිත මතකයන්ගෙන් මෙන්ම ප්‍රමාණයන්ගෙන්ද වේගයෙන්ද මිලෙන්ද අඩුය. එසේම විදුලි පරිභෝජනයේද අඩුය. උපුල් පරිගණක සහ පෞද්ගලික පරිගණක මෙම වර්ගයට අයත් වේ. ඉතින් මෙන්න තියෙනවා ක්ෂුද්‍ර පරිගණක වර්ගයට ගැනෙන උද්ගල පරිගණක අපිට පහත දැක්වෙන ලෙස වර්ග කළ හැකියි කියලා මෙන්න මේ ටික ලියා ගන්න. මොනවාද? මේස පරිගණක, වැඩහල්, උපලත පරිගණක, අත්ලත පරිගණක, නෝට්බුක් පරිගණක, උද්ගල සංඛ්‍යාංක සහකරු, සුගුරු ජංගම දුරකථනයේ, ටැබ්ලට් පරිගණක, ටැබ්ලට් සහ ටැබ්ලට් කියන්නේ දෙකක් ඈ. මම මේවට රූප සටහන් පෙන්නනවා. මේ නෝට් එක ලියා ගන්න. ඒකට වර්ග තමයි මේ. එතකොට මේ තියෙන්නේ මුදේ මේස පරිගණකයක්. ඔයාලා මේක දන්නවා ඇති මේස පරිගණක.
ඊළඟට මේ තියෙන්නේ වැඩහල් පරිගණකයක්. මේවා පාවිච්චි කරන්නේ ඔය ආයතන වල තමයි ගොඩක් මේවා පාවිච්චි කරන්නේ විවිධ ආයතන වල. නේද? සමාගම් වල එහෙම වැඩහල් පරිගණක වර්ක් ස්ටේෂන්ස් කියනවා යොදා ගන්න. ඊළඟට මේ තියෙනවා ඔයාලා දන්නවා හොඳටම උකුලක පරිගණක එහෙම නැත්නම් ලැප්ටොප් පරිගණකවල ලැප්ටොප් කම්පියුටර්ස්. මේ තියෙන්නේ මොකද්ද මේක? අත්ලත පරිගණක palm top computer. අල්ල උඩ තියාගෙන යන්න පාවිච්චි කරන පරිගණක යන්ත්‍ර. ඊළඟට මේ තියෙන්නේ notebook computer, notebook පරිගණක. මේ ඔයාලා දැකලා ඇති ගොඩක් වෙන රටවල් වල ළමුන් එහෙම ඉස්කෝලේ යන්නේ මේ වගේ පරිගණක යන්ත්‍ර අරගෙන. ඊළඟට මේ තියෙන්නේ මොකද්ද? පුද්ගල සංඛ්‍යාංක සහකරු එහෙම නැත්නම් PDA, personal digital assistant. එහෙම නැත්නම් digital diary කියලා කියනවා. PDA. මේ කියන්නේ ඔයාලා හොඳටම දන්නවා ඔයාගේ දැන් මේ වෙනකොට මේ වීඩියෝ එක බලනවත් ඇත්තේ මේ වගේ උපකරණයකින් මොකද්ද? සුහුරු ජංගම දුරකථනය ස්මාර්ට්ෆෝන් එක. ස්මාර්ට්ෆෝන් එක. ඒකට ස්මාර්ට්ෆෝන් එකට වැඩිය ටිකක් ලොකු එක තමයි මොකද්ද? ටැබ්ලට් පරිගණක. ටැබ්ලට් කම්පියුටර්ස් මේ තියෙන ටැබ් එකක්. ඒතකොට ස්මාර්ට්ෆෝන් එකට වඩා ස්ක්‍රීන් එක ගොඩක් විශාලයි. ඊළඟට මේ තියෙන්නේ ටැබ්ලට්. එතකොට මේක ටැබ්ලට් එකට වඩා ලොකුයි. ටැබ් එකට වඩා මේක කුඩායි ප්‍රමාණයේ. හැබැයි ස්මාර්ට්ෆෝන් එකට වැඩිය විශාලයි. හරිද? ස්මාර්ට්ෆෝන් එකට වැඩිය විශාලයි. Apple ආයතනය, Samsung ආයතනය, Huawei, Oppo ඔය ගොඩාක් ආයතන වලින් මේ වගේ ටැබ්ලට් උපකරණ ඕන තරම් නිර්මාණය කරනවා දැකලා ඇති. හරිද? එතකොට ටැබ් එකට වැඩිය කුඩායි, ස්මාර්ට්ෆෝන් එකට වැඩිය විශාලයි ටැබ්ලට් කියන ඒවා. හරිද? ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති මේ තියෙන ටැබ්ලට්ස් වලට වැඩිය කුඩායි ටැබ්ලට්ස් වලට වැඩිය කුඩායි ස්මාර්ට්ෆෝන්ස්. ඒතකොට ස්මාර්ට්ෆෝන්ස් තමයි කුඩාම. ඊට වැඩි ස්ක්‍රීන් සයිස් එක වැඩි ටැබ්ලට් වල ඊට වැඩිය වැඩි ටැබ්ලට්ස් වල. හරි නේද? ඉතින් ඔන්න ඔය විදිහට අපිට ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය කරන්න පුළුවන්. ඊළඟට අපි යනවා තුන්වෙනි එක මොකද්ද? කාර්ය සැලකිල්ලටගෙන වර්ගීකරණය. කාර්ය සැලකිල්ලට ගත්තාම අපිට ප්‍රධාන වශයෙන් පරිගණක වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සාමාන්‍ය කටයුතු සඳහා භාවිතා කරන පරිගණක general purpose computer. දෙවෙනි එක විශේෂ කාර්යයන් සඳහා භාවිතා කරන පරිගණක special purpose computer. අපි බලමු මොනවද මේවා කියලා. general purpose computer එහෙම නැත්නම් සාමාන්‍ය කටයුතු සඳහා භාවිතා කරන පරිගණක කියලා කියන්නේ ඔයාගේ ගෙදර තියෙන desktop පරිගණකය. මේවා හැම වෙලෙම කරන්න. ලියුමක් ටයිප් කරන්න, ෆොටෝ එකක් එඩිට් කරන්න, වීඩියෝ එකක් එඩිට් කරන්න, ඕන වැඩකට ගේම් එකක් ප්ලේ කරන්න, ඕන දෙයකට පාවිච්චි කරන පරිගණක වලට කියනවා සාමාන්‍ය කටයුතු සඳහා භාවිතා කරන පරිගණක කියලා. පැහැදිලිද? ඊළඟට විශේෂ කාර්යයන් සඳහා භාවිතා කරන පරිගණක special purpose computer. මොනවාද ඒවා? මෙන්න විද්‍යාත්මක පර්යේෂණ, යුද මෙහෙයුම් වැනි විශේෂිත කාර්යයන් සඳහා නිර්මාණය කරන ලද පරිගණක වලට අපි කියනවා special purpose computer. එතකොට ඒවා විශේෂණය කරලා තියෙන දේ ඒ වැඩ සිදු කරන්නට මේ තියෙන්නේ නේද? වෛද්‍යවරු පාවිච්චි කරන මේ වගේ පරිගණකයන්, මේ වගේ යන්ත්‍ර. ඉතින් ඔන්න ඕවා මොනවාද? කාර්ය අනුව තමයි අපි ඒ වර්ගීකරණය කරන්නේ. එහෙනම් අපි අවසාන වශයෙන් නිර්මාණ තාක්ෂණය සැලකිල්ලට ගෙන වර්ගීකරණය කරනවා. දැන් නිර්මාණ තාක්ෂණය ගැන සැලකිල්ලට ගත්තාම අපිට ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි සංඛ්‍යාංක එහෙම නැත්නම් අංකික පරිගණක digital computers. දෙවෙනි එක ප්‍රතිසම පරිගණක analog computers. තුන මිශ්‍ර හෝ දෙමුහුම් පරිගණක hybrid computers. අපි බලමු මොනවාද මේවා කියලා. සංඛ්‍යාංක පරිගණක. එහෙම නැත්නම් මේකදී අපි ද්විමය සංකල්පය භාවිතා කරමින් තමයි මේ පරිගණක නිර්මාණය කරලා තියෙන digital computers කියලා අපි කියනවා. මේ තියෙන digital computer එක ඔයාගේ ගෙදර තියෙන computer මේ වගේ එකක්. එතකොට ප්‍රතිසම පරිගණකයක් කියලා කියන්නේ analog computers උෂ්ණත්වය, තෙරපුම, පීඩනය වැනි භෞතික දත්ත නිගමනය සඳහා නිර්මාණය කරන ලබන පරිගණක වලට අපි කියනවා analog computers කියලා. එතකොට මේ තියෙන මේ වගේ analog computers කීපයක් මේ ඔයාලා දැකලා ඇති සමහර කාඩ ඔය voltage amperes එකෙන් මයින්ඩ් භාවිතා කරන උපකරණ තමයි මේ. ඊළඟට මේ තියෙන mixer sound mix කරන්න අපි පාවිච්චි කරන්නේ mixers කියන ඒවා. මේ වගේ උපකරණ. මේවා analog computers. ඊළඟට අපි යනවා මිශ්‍ර හෝ දෙමුහුම් පරිගණක hybrid computers ගැන කතා කරන්න. එතකොට මිශ්‍ර හෝ දෙමුහුම් පරිගණක කියලා කියන්නේ analog තාක්ෂණය සහ මොනවාද digital තාක්ෂණය. කියන්න පුළුවන් වලට අංකිත තාක්ෂණය සහ ප්‍රතිසම තාක්ෂණය යන දෙකම එකතුවෙන් නිර්මාණය කරන ලද පරිගණක මෙලෙස හැඳින්වේ. අංකිත තාක්ෂණය සහ ප්‍රතිසම තාක්ෂණය යන දෙකම එකතුවෙන් නිර්මාණය කරන ලද පරිගණක මෙලෙස හැඳින්වේ.
මෙන්න තියෙනවා උදාහරණ රූප සටහන් වලින් පෙන්නලා තියෙන්නේ ඒ වගේ පරිගණක යන්ත්‍ර. මේ තවත් ඒ වගේ එකක්. හරිද? ඉතින් එහෙනම් ඔන්න අපි දැන් ඔය සාකච්ඡා කරේ පරිගණක වර්ගීකරණය. පැහැදිලිද? ඉතින් එහෙමනම් ඔන්න මම දෙවනි පාඩමේ ඔයාලගේ A level syllabus එකේ දෙවනි පාඩමේ අනුමාත්‍රිකා 4ක් තියෙනවා කිව්වා. ඒ අනුමාත්‍රිකා 4 මම සාකච්ඡා කරා අද මොනවාද? අනුමාත්‍රිකා එකක් ගැන. හරිද? එක අනුමාත්‍රිකාවක් සාකච්ඡා කරා. ඉතින් එහෙමනම් හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මේ පාඩමේ මොනවා හරි අඩුපාඩුකම් තියෙනවා නම් මොනවා හරි ඔයාලට නොතේරිච්ච තැනක් තියෙනවා නම් පහත කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. කමෙන්ට් එකේ දාන්න පුතේ. ඒ වගේම තේරුණා නම් හොඳට කරපු කොටස් ටික තේරුණා කියලා දාන්න. අඩුපාඩු තියෙනවා නම් මගේ විවේචන තියෙනවා නම් ඕන දෙයක් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒක ඔයාලට විවෘත වෙලා තියෙනවා. ඒ වගේම මේ වගේ පාඩම් මම ඉස්සරහට දිගටම කරගෙන යනවා. ඔයාලට මේ පාඩම් වලට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් මෙන්න මේ ඔයාලට ළඟින් හම්බෙන පහත මෙන්න මේ නම්බර් එකට WhatsApp නම්බර් එක හෝ මෙන්න මේක තමයි සාමාන්‍ය වගේ මොබයිල් නම්බර් එක. මේ නම්බර් එකට කෝල් එකක් මෙසේජ් එකක් එන්න නැත්නම් WhatsApp කෝල් එකක් WhatsApp මෙසේජ් එකක් දාන්න. මම ඒවට රිප්ලයි කරන්න. ඔයාලට කැමති නම් මගේ පාඩම් වලට ජොයින් වෙන්න. මේ ටියුට්ස් ලබා ගන්න අවශ්‍ය නම් ඒකට දෙවෙනි පාඩමේ මෙන්න මේ ටියුට් එක ලබා ගන්න අවශ්‍ය නම් ඒ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. ඉතින් ඔයාලට පුළුවන් එතකොට සවාලක් ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් ඒ වගේම ওই දේවල් ටික වගේම මේ පාඩමේ තියෙන අඩුපාඩුකම් ප්‍රශ්න ගැටලු ඔක්කොම පහත කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේ නම් ඉස්සරහට සාකච්ඡා කරමු. එතකොට ඊළඟ කොටස ඒ කියන්නේ දෙවනි පාඩමේ පළවෙනි මාතෘකාව තමයි ඔය කතා කරේ. තව මාතෘකා තුනක් තියෙනවා. එතකොට ඊළඟ කොටස ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට සාකච්ඡා කරනවා. හොඳින් ඒවා බලලා නෝට්ස් ලියාගෙන පාඩමට රෙඩි වෙන්න. ඒ වගේම මෙවැනි අලුත් වීඩියෝ ඔයාලට තාක්ෂණය ගැන ගොඩාක් දේවල් දැනගන්න අවශ්‍ය නම් ICTV කුදිත YouTube channel එක තියෙනවා. ටයිප් කරන්න ඔයාලගේ සර්ච් බාර් එකේ ICTV කුදිත කියලා YouTube එකේ. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝස් බලන්න. ඒ වගේ තියෙන අලුත් තාක්ෂණය නරඹන්න, ඒවා බලන්න, ඒවා දැනගන්න. ඒ වගේම ICTV කුදිත Facebook, Instagram page like කරන්න, follow කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකක් like කරන්න, comment කරන්න. ඉතින් එහෙමනම් හැමෝටම බොහොම ස්තුතියි. ඊළඟ පාඩමෙන් හම්බෙනකම් හැමෝටම සුබ සතියක්, සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.